Greet all of you in the wonderful, matchless name of the Holy One of Israel, Jesus Christ of Nazareth. ඉස්රායල් සුද්ධ තැනන් වහන්සේගේ නාමයෙන් සහ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉස්රායලේ තැනන් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ම අපි පිළිගන්නවා මේ වෙලාවේ. I welcome all of you මම ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. for the 3 days of prophetic conference. දින 3ක ප්‍රොපේතමය සැසිවාරයන් වලට I pray may the heavens be opened. මම යාඥා කරනවා ස්වර්ගය විවර වෙන්න යන බව. Delighted to see different churches, different pastors gathered together through this platform to hear what God wants to tell you. දෙවියන් වහන්සේ කියන්නා උදේ අසන පිරිස විවිධ සභාවන් වලින් විවිධ නිකායන් වලින් විවිධ පාලකවරුන් මුණ ගැසීම මෙම අවස්ථාවේ විශේෂම සිදුවීමක්. We are called to build the kingdom of Jesus Christ. අපව කැඳවා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ දේ ගොඩනගන පිරිසයි උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගන පිරිසයි. We are not called to build our kingdom. අපිව කැඳවා තිබෙන්නේ වෙනත් රාජ්‍යයන් ගොඩනගන පිරිස නොවේ. It is high time for the barriers of the denominations to be broken and to people come together to worship the Lord because we don't have much time. සමහර වෙලාවට හරියට නිවැරදි ආකාරයෙන් විවිධ නිකායන් වල සිටිනව අය එකට මුණ නොගැසීම නිසා අපිට විවිධ බාධාවක් වෙලා තිබෙනවා මේ නිකායන්ගේ විවිධත්වය. Hallelujah. Hallelujah. Amen. Amen. Hallelujah. Amen. 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 Precious families, වටිනා වූ හැම පවුලක්ම this is the season of cleansing. මේ කාලය අපව පවිත්‍ර කරන්නා වූ කාලයයි. We are going through the pandemic. අපි ගමන් කරන්නේ වසංගත කාලයක් තුල. Nothing happens without the knowledge of God. දෙවියන් වහන්සේ නොදැනුවත්ම කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. This is a time of cleansing. This is a time of preparation. මේක අපි පවිත්‍ර වෙන්න වූ කාලයක්, මෙය අපි සූදානම් වෙන්න වූ කාලයක් තිබෙනවා. This is a time for the cleansing of the church. සභාව පවිත්‍ර විය යුතු කාලයක් තිබෙනවා මේ කාලය. Cleansing of the families. අපගේ පවුල් පවිත්‍ර වන්න වූ කාලයක් තිබෙනවා. Cleansing of the relationships. අපගේ සම්බන්ධතාවයන් පවිත්‍ර කරන්න වූ කාලයක් තිබෙනවා මේ කාලය. Husband wife relationship, children parents relationship. විවාහ වී සිටින්නා වූ ඒ ස්වාමි පුරුෂයා සහ භාර්යාව ඒ වගේම ඔවුන්ගේ දරුවන් මේ අවස්ථාවේදී පවිත්‍ර විය යුතු කාලයක් තිබෙනවා. This is a time of the cleansing of the relationship of leaders and disciples. එකිනෙක නායකයන් සහ ගෝලයන් අතර ඔබගේ පවිත්‍රතාවය වර්ධනය කරගත යුතු කාලයක් තිබෙනවා මේ කාලය. Where there is a matter to be settled and pending, please do it immediately. The word is immediately. මම ඔබට විශේෂයෙන්ම කියන්න කැමති හැකි ඉක්මනින්ම ඔබ ඔබගේ පවිත්‍රතාවය එකිනෙක අතර තියෙන සම්බන්ධතාවය නැවත ගොඩනගා ගත යුතුව තිබෙනවා. මම ඔබට නැවතත් මතක් කරනවා ඒ දේ ඉක්මනින්ම කළ යුතුව තිබෙනවා. Season of cleansing. මේ කාලය පවිත්‍ර වෙන්න වූ කාලයක්. I repeat, season of cleansing. මේ කාලය මේ වකවානුව අපි පවිත්‍ර වෙන්න වූ කාලයක්. Precious families. හැම වටිනා පවුලක්ම God always hears us. දෙවියන් වහන්සේ හැම වෙලාවම අපිට සවන් දෙනවා. Whenever we call, God hears us. අපි හැම අවස්ථාවකදීම උන්වහන්සේට හඬගසන කල උන්වහන්සේ අපේ හඬට සවන් දෙනවා. And you have to know that when you call, the answer is on the way. ඒ වගේම අපි දැනගත යුතු දෙයක් තමයි උන්වහන්සේ අපිට පිළිතුරු දැනටමත් එවා තිබෙන බව, ඒ පිළිතුරු පැමිණීමෙන් තිබෙන බව අපි විශ්වාස කළ යුතුව තිබෙනවා. Through faith and patience, you will see it. විශේෂයෙන්ම අපි උන්වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් සහ ඉවසීමක් ඇතුව අපි බලා සිටිය යුතුව තිබෙනවා. God speaks to those who take time to listen. අපි සවන් දෙන විට තමයි උන්වහන්සේ බලාගෙන ඉන්නේ යම් දේවල් කරන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා අපි සවන් දෙන තෙක්. I repeat, God speaks to those who take time to listen. මම නැවතත් ඔබට ඒ දේ කියන්න කැමති උන්වහන්සේ බලා සිටිනවා උන්වහන්සේගේ හඬට සවන් දෙන්නව පුද්ගලයන් ගැන. And he listened to those who take time to pray. ඒ වගේම ඒ යාඥාවට උන්වහන්සේ අහුම්කම් දෙමින් සිටිනවා. Never be ashamed of what you have been through.
ඔබ මොන දෙයක් තුලින් ඔබ ගමන් කරත් ඒක ප්‍රශ්නයක් නොවේ. God will use your story for His glory. ඔබගේ මුළු ජීවිත කතාවම උන්වහන්සේගේ මහිමය වෙනුවෙන් උන්වහන්සේ පාවිච්චි කරන්නට යනවා. You may not see anything happening, ඔබ කිසිම දෙයක් සිදු වෙනවා දකින්නේ නැතුව ඇති. but you can be assured that God is not only aware, He is at work. He is at work. නමුත් මම ඔබට කියන්න කැමති උන්වහන්සේ යමක් නොකර සිටිනවා නෙමෙයි උන්වහන්සේ යමක් කරමින් සිටිනවා. උන්වහන්සේ යමක් කරමින් සිටිනවා. Faith doesn't always take you out of problem. හැම වෙලාවෙම ඇදහිල්ල කරන කොටගෙන ඔබව ප්‍රශ්නෙන් එහාට කරවන්නේ නැහැ. Faith take you through the problems. ඇදහිල්ල ඔබව ප්‍රශ්න තුලින් පවා අරගෙන යනවා. Faith doesn't always take away the pain. ඒ වගේම ඒ ඔබ ගමන් කරන්නා වූ වේදනාව ඇදහිල්ල බලා ගන්නවා. Faith gives you the ability to handle the pain. ඇදහිල්ල ඔබට උදව් කරවනවා ඒ වේදනාව පාලනය කරගන්නට. Faith doesn't always take you out of the storm. ඇදහිල්ල හැම වෙලාවෙම ඔබව කුණාටුවෙන් එහාට අරගෙන යන්නේ නැහැ. Faith calms you in the midst of the storm. නමුත් ඔබ ඒ කුණාටු මැද්දේ ගමන් කරනකොට ඇදහිල්ල කරනකොටගෙන ඒ වේදනාත්මක දේවල් ඒ කුණාටු සංසිඳවනවා. Your faith is being tested. ඒ නිසා ඔබගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙනවා. Your patience, your faithfulness, and your belief in Jesus Christ are all being tested as if by fire. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ ඔබගේ ඇදහිල්ල විශ්වාසය ඒ හැම දෙයක්ම උන්වහන්සේ පරීක්ෂා කරමින් සිටිනවා. ඒ දේ උන්වහන්සේ බලාගෙන සිටිනවා. All these are tested by the fire of burdens, troubles, temptations, and fears. මේ ඒ ගින්න ඔබ ගමන් කරන්නා වූ ඒ වේදනාවල් ඒ පරීක්ෂාවන් මැදින් ඔබ ගමන් කරද්දී ඒ දේවල් ඒ ගින්න ඔබව බලා ගන්නවා ඇති. For everyone must be tested. ඒ නිසා හැම කෙනෙක්වම පරීක්ෂාවට ලක් වෙනවා. What is not tested would never be trusted. පරීක්ෂාවට ලක් නොවුණු දෙයක් විශ්වාස කරන්නට අමාරුයි. What is tested and pass the test will be trusted, and great things will be entrusted on their shoulder. ඒ හරියාකාරව ඔබ විශ්වාස තබන ලද දේවල් එක දවසකදී ඒ සියල්ල ඒ අල්තාර ඉදිරිපිටට පැමිණෙන්න යනවා ගේන්ට යනවා. Hallelujah. Hallelujah. Amen. ආමෙන් කියමු අපි හැම කෙනෙක්ම. Amen. Amen. ආමෙන් කියමු අපි හැම කෙනෙක්ම. The season of cleansing. මේ කාල වකවානුව අපව පවිත්‍ර කරන්නා වූ කාල වකවානුවක්. Let us turn to Matthew chapter 21 verses 12 to 17. Matthew 21 12 to 17. අපි පෙළගමු අපේ බයිබලයේ මතෙව් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 17 වෙනි පදය දක්වා. Then Jesus went into the temple of God and drove out all those who bought and sold in the temple, and overturned the tables of the money changers and the seats of those who sold doves. මේ අවස්ථාවේ මෙතන කතාව තුළ දකින්නවා යේසුස් වහන්සේ දේව මාලිගාවට ගිහිල්ලා ඒ වෙළඳාම් කරමින් සිටිය අයගේ සියලු දේවල් උන්වහන්සේ කලබලයට පත් කරමින් ඒ දේවල් නවත්වනු ලැබුවා කියලා මේ කතාව තුළ කතා කරනවා. You read the Bible, you read verse 13, and he said to them, it is written, my house shall be called a house of prayer, but you have made it a den of thieves. මම මේ වෙලාවේ මේ ගාන කියවන්ට යනවා 12 වෙනි පදයේ සිට යේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු මාලිගාවේ විකුණමින්ද මිලයට ගනිමින්ද සිටි සියලු දෙනා පිටතට එළවා මිල මාරු කරන්නන්ගේ මේසද පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා මාගේ ගෘහය යාඥා ගෘහයක් කියනු ලබන්නේය කියා ලියා තිබේ. නමුත් ඔබ සැම ඒක සොරුන්ගේ ගුහාවක් කරති ඔවුන්ට කීසේක. 14, then the blind and the lame came to him in the temple, and he healed them. 14 වෙනි පදයේ කියනවා අන්ධයෝද කොරුද දේව මාලිගාවේ උන්වහන්සේ වෙතට ආවෝය උන්වහන්සේ ඔවුන් සුව කළසේක කියා. But when the chief priests and the scribes saw the wonderful things that he did, and the children crying out in the temple and saying, Hosanna to the Son of David, they were indignant and said to him, do you hear what these are saying? And Jesus said to them, yes. Have you never read, out of the mouth of babies and nursing infants, you have perfected praise. Then he left them and went out of the city of Bethany, and he lodged there. එතන කියනවා අන්ධයෝද කොරුද දේව මාලිගාව උන්වහන්සේ වෙතට ආවේ උන්වහන්සේ සුව කළේ එහෙත් නායක පූජකයෝ ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නා කියකේ දේව මාලිගාවේ මොරගසන දරුවන්ද දැක කිපි
ඔවුන් කියන දේ ඔබට ඇසෙනවාදයි උන්වහන්සේට කීවේ. උන්වහන්සේද එසේ බාලයන්ගේද කිරිබොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණ කර තිබේ යන්න ඔබ සැම කිසි කලක කියුවේ නැද්දයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස් එහි සිටිසේක. It talks about the temple of God that was cleansed by Jesus Christ. මෙතන කතා කරනවා ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ මේ දේව මාලිගාවේ කතාව ගැන. Do you know how the temple looked during the time of Jesus? ඔබ දන්නවද මේ යේසුස් වහන්සේගේ කාලය තුල දේව මාලිගාව කොහොමද තිබුණේ කියලා? The temple set on the Mount Zion, which covered about 30 acres of land. ඉඩම් අක්කර 30කට වඩා ප්‍රමාණයක් මේ දේව මාලිගාවේ වටපිටාව එතරම් භූමි ප්‍රමාණයක් තිබුණා කියලා ඉතිහාසය කියනවා. The temple building has different parts. ඒ වගේම මේ දේව මාලිගාව විවිධ කොටස් වලට බෙදා තිබුණා කියලා කියනවා. One of them was the Holy of Holies. එක ස්ථානයක් තමයි ඒ අතිශුද්ධ ස්ථානය. Then there was the holy place. ඒ වගේම ශුද්ධ ස්ථානය තිබුණා. And then there was the court of Israelites. ඒ වගේම තවත් ස්ථානයක් තිබුණා ඊශ්‍රායල් වරුන්ගේ ස්ථානය. And then there was the court of women. තවත් ස්ථානයක් තිබුණා කාන්තාවන්ගේ ස්ථානයක්. And then there was one more court. ඒ වගේම තවත් ස්ථානයක් තිබුණා. It was called the court of Gentiles. ඒ වගේම අන්‍ය ජාතීන්ගේ ස්ථානය තිබුණා. That was built by Herod. ඒ ස්ථානය ගොඩනැගුවේ හේරොද් රජ විසින්. The reason why they had the court of Gentiles was because the temple of God was supposed to be a temple of prayer for all nations. එතන අන්‍ය ජාතීන්ගේ ස්ථානයක් විශේෂයෙන්ම වෙන් කළ තිබුණේ හැම ජාතියකටම පැමිණ හැම ජාතීන්ම පැමිණ ඒ ස්ථානයේ යාතිකා කරන පිණිසයි. Even in that time it was welcoming all nations. ඒ කාලේදී පවා විවිධ ජාතීන් පැමිණ ඒ ස්ථානයේ යාඥා කරනු ලැබුවා කියලා කියනවා. And in this Gentile court, the priests, what they would do is, they would start setting up booths, bazaar, and like a flea market, and where people can buy lambs, buy doves, exchange money, and they turn into a merchandise place. මේ ස්ථානය නමුත් මේ අන්‍ය ජාතීන් සඳහා වෙන් වී තිබුණා වූ ස්ථානය ඒ කාලය තුල ඒ යේසුස් වහන්සේගේ කාලය තුල ඔවුන් විවිධ වෙළඳාම් කරන පිණිසත් ඔවුන් බැටළුවන් පරවියන් විකුණමින් විවිධ දේවල් කරමින් තිබුණ ස්ථානයක් බවට ඒ කාලෙදී පත් වෙලා තිබුණා කියලා කියනවා. They would lease different parts of this temple territory that Gentiles had access, and literally they created a commotion there. ඒ පමණක් නොවේ ඒක සම්පූර්ණම ඔවුන් වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන තිබුණා. විවිධ ජාතීන් පැමිණ ඒ ස්ථානයේ වෙළඳාම් කිරීමට මිනිසයන් පාවිච්චි කරපු ස්ථානයක් බවට පත් වුණා කියලා කියනවා. The Lord Jesus Christ comes into that part of the temple. නමුත් මේ යේසු ස්වාමී වූ දෙවියන් වහන්සේ පැමිණ ඒම ස්ථානයට ගියා කියලා කියනවා. You must notice it. He is coming not to the Holy of Holies. ඔබ හොඳට බලන්න එතන උන්වහන්සේ ආවේ අතිශුද්ධ ස්ථානයට නොවේ. Not to the holy place. ශුද්ධ ස්ථානයට නෙමෙයි ආවේ. Not to the court of Israelites. ඊශ්‍රායල් වරුන් වැඩ සිටිනා වූ තැනට නෙමෙයි ආවේ. Not to the court of women. කාන්තාවන් ඉන්න ස්ථානයට නෙමෙයි ආවේ. But he comes to the court of Gentiles. නමුත් උන්වහන්සේ පැමිණියේ අන්‍ය ජාතීන් පැමිණෙනා වූ ස්ථානයටයි අන්‍ය ජාතීන් සිටිනා වූ ස්ථානයටයි. The temple that has people that are marginalized, temple that has only people that are cast away, but still they have access to the temple. ඒ මනුෂ්‍යයන්ව මෙතනින් පලා හැරනු ලැබුවත් ඉවතට දාලා තිබුණත් ඔවුන්ට අවස්ථාවක් තිබුණා මෙතනට නැවත නැවතත් පැමිණෙන්නට. He came and begins to turn away the temple. He begins to drive away the merchants. He begins to cleanse the temple. එතන උන්වහන්සේ ඇවිල්ලා ඒ විතරක් නෙමෙයි එතන හිටපු මිනිසයන්ව ඉවත් කරනු ලැබුවා. ඒ වගේම මේස පිරලා දමනු ලැබුවා. ඒ වැරදි කරමින් සිටිනු අයව නවත්වනු ලැබුවා කියලා වචනේ කියනවා. This is exactly what deliverance is. මේක තමයි සැබවින්ම නිදහස් කිරීම කියලා කියන්නේ. Jesus cleansing his temple. යේසුස් වහන්සේ උන්වහන්සේගේ මාලිගාව පවිත්‍ර කරනවා. This is the season of cleansing. මේ කාල වකවානුව පවිත්‍ර වෙන්නා වූ කාලයක්. Are you his temple? ඔබ උන්වහන්සේගේ මාලිගාවද?
If you are his temple, he wants to cleanse his temple. ඔබ උන්වහන්සේගේ මාලිගාව නම් උන්වහන්සේට අවශ්‍යයි ඔබව පවිත්‍ර කරන්නට. So he came into that place, and the moment he did that, the religious leaders got extremely disturbed. මේ අවස්ථාවේදී එතන උන්වහන්සේ පවිත්‍ර කරන්නට පටන් ගත්තම විවිධ දේවල් කරන්න යේසුස් වහන්සේ පටන් ගත්තම එතන හිටපු නායක පූජකයන්ට ටිකක් තරහ ගියා. ඒ විතරක් නෙමෙයි ඔවුන් කලබලයටපත් වුණා කියලා කියනවා. My precious brothers and sisters who are listening it tonight, මේ රාත්‍රියේ මට සවන් දෙන්නව හැම සහෝදරෙක් සහ සහෝදරියක්ම this cleansing is actually deliverance, and the deliverance always bring distortion. මේ පවිත්‍රකම කියන්නේ නිදහස්කමක්. ඒ වගේම මේ පවිත්‍ර වීම තුල යම්කිසි විනාශයක් අපි නොසිතන්නා වූ දෙයක් සිදු වෙන්න පුළුවන් මේ තුල. It disturbs people. ඒ තුල මිනිස්යන්ව කලබලයට පත් වෙනවා, මිනිස්යන්ට කරදරයක් බවට පත් වෙනවා. Why? ඇයි ඒ? Because some of us, we would rather demonize those who do deliverance than deliver those who are demonized. I repeat, some of us, we would rather demonize those who do deliverance than deliver those who are demonized. සමහර වෙලාවට අපි ඒ යක්ෂාවේශ වූ අය බවට පත් වෙනවා ඒ නිදහස් කරන්නා වූ අය දෙස බලලා. ඒ කියන්නේ ඒ නිදහස් කරන්නා වූ අය දෙස බලලා, සෙනගව නිදහස් කරන්නා වූ අය දෙස බලලා සමහර අය කලබලයට පත් වෙලා ඔවුන් යක්ෂාවේශ වූ අය විදියට ඔවුන් වැඩ කරන්නට පටන් ගන්නවා. Because it is easy to criticize than to create. මොකද හරි ලේසි විවේචනය කරන්න හදනවට වඩා යමක්. It is easy to attack people instead of drive out demons. යක්ෂයාට පහර දෙමින් පළවා හරිනට වඩා තවත් කෙනෙක්ට විරුද්ධව වැඩ කරන එක සමහර අයට ලේසි. You will not do it, and you won't allow the people who does it. සමහර වෙලාවට ඔබ ඒ දේවල් නොකරනවා වෙන්නට පුළුවන්. ඔබ පරාජයටපත් නොවී තිබෙනවා වෙන්නට පුළුවන්. You are called to heal the sick, raise the dead, cleanse the lepers, cast out demons, and proclaim gospel. ඔබව තෝරාගෙන තිබෙන්නේ ඒ යක්ෂයන්ව දුරු කරන්නටත්, උන්වහන්සේගේ සුවය ප්‍රකාශ කරන්නටත්, ඒ වගේම උන්වහන්සේ කියපු දේවල් කරන පිණිසත් තමයි ඔබව කැඳවා තිබෙන්නේ. You won't do it. ඔබ කරන්නේ නැද්ද දන්නෙත් නැහැ. And if somebody they are doing, you will be offended and you start speaking against them. නමුත් තවත් සමහර අය ඒ දේවල් කරද්දී ඔබ මොනවද කරන්නේ? ඔවුන්ට විරුද්ධව ඔබ කතා කරමින් සිටිනවා, ඔවුන් විවේචනය කරමින් සිටිනවා. It always happens. මොකද ඒක හැම වෙලාවෙම සිදුවෙන දෙයක්. It happened with Jesus and it happens today. ඒක අදත් සිද්ධ වෙනවා. යේසුස් වහන්සේගේ කාලය තුලදීත් මේ දේම සිද්ධ වුණා. And my goal is not to throw stones at people who throws at us. නමුත් මගේ මේ වෙලාවේ මගේ ඉලක්කය මට අපිට ගල් ගසන්නව අයට ගල් ගැසීම නෙමෙයි, මනුෂ්‍යයන් විතර ගල් ගැසීම නෙමෙයි මගේ අභිප්‍රාය. But I just want to let you know, those who are watching us online, on live stream, the moment you begin to pursue deliverance, some people will not be happy. ඔබ නමුත් මම ඔබට දැනගන්න කැමති සමහර අය මේ ලුහුබදින්නව අය ගැන එහෙම නැත්නම් මෙවැනි නිදහස් කිරීමේ මෙහෙයන් කරන අයට විරුද්ධව පහර දෙමින් සිටිනවා. They are happy with you being demonized. මොකද ඒ මනුෂ්‍යයන් විවේචනය කරන්නව අය කැමති ඔවුන් යක්ෂාවේශව සිටින්නට. එහෙම නැත්නම් ඔවුන් වැරදි දේ කරමින් වැරදි දේවල් තුල ජීවත් වෙමින් සිටින්නට ඔවුන් කැමති. But they will be unhappy when you will be free. ඔවුන් කැමති නෑ තවත් කෙනෙක් නිදහස් වෙනවට. Why? ඇයි ඒ? Because most of our generation, the problem is that we normalize what God wants to neutralize. We normalize what God wants to neutralize. සමහර වෙලාවට අපි සාමාන්‍ය තත්වයට පත් වෙනවා දෙවියන් වහන්සේව අකර්මණ්‍ය කරන්නට. තේරුණාද? සමහර වෙලාවට අපි සාමාන්‍ය විදියට ඉන්නවා දෙවියන් වහන්සේ කරන දේවල් නවත්වන පිණිස. Nightmares, paralysis, intrusive thoughts. සමහර වෙලාවට අපි දකින්නව නපුරු සිහිනයන් ඒ සිහින කරන කොටගෙන වැරදි සිතුවිලි කරන කොටගෙන And sickness that doctors cannot diagnose it. ඒ වැරදි නපුරු සිහින දකින නිසා වෛද්‍යවරුන්ට පවා හොයාගන්නට බෑ මොකක්ද මේ රෝගී තත්වය කියලා.
and they have these strong urges to blaspheme God. ඒ කර්ණ කොටගෙන මනුෂ්‍යයන් මොනවාද උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේව අවමානයට ලක් කරන්න මනුෂ්‍යයන් උදව් කරනවා. They get sleepy during spiritual things, but they can watch TV non-stop for 10 hours straight. පැය 10කටත් වඩා එක දිගට ටීවී එක බලන් ඉන්න පුළුවන්. නමුත් ආත්මික දෙයකට ඔවුන්ගේ අවධානය යොමු කරන්නට විදියක් නැතුව ඉන්නවා. These people, they get normalized. මේ වගේ මනුෂ්‍යයන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඉන්නවා. People look at your situation and they say, well, that's okay. That's normal. මනුෂ්‍යයන් ඔබ දිහා බලලා කියනවා කමක් නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා ඔබට කතා කරලා එතකොට කියනවා. But Jesus come into the temple and he looks at the merchants and he says, that is not normal. That is not normal. නමුත් යේසුස් වහන්සේ ඔවුන් වෙතට ගිහිලා කියනවා මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි කියලා යේසුස් වහන්සේ කිව්වා. That need to be neutralized. ඒ නිසා උන්වහන්සේ කතා කරලා කිව්වා මේ වැරදි දේවල් මෙතනින් නවතින්නට ඕනේ කියලා. We need to defend the demonic. ඒ නිසා අපි පරිස්සම් විය යුතුයි නපුරාගේ ක්‍රියාවලින්. We need to cancel curses. අපි නවත්විය යුතුව තිබෙනවා ඒ ශාපයන් වලින් අපි එළියට පැමිණිය යුතුව තිබෙනවා. We need to drive out demons. අපි ඒ යක්ෂයන් දුරු කළ යුතුව තිබෙනවා. We need to set the captives free. ඒ වගේම ඒ මඩිනු ලබුවන් අපි නිදහස් කළ යුතුව තිබෙනවා. It is time to deliver the demonized people. ඒ වගේම මනුෂ්‍යයන්ව ඒ ඔවුන් අශුද්ධ බලවේගවල ගමන් කරන අතර ඒ අයගෙන් ඔවුන්ව අපි නිදහස් කළ යුතුව තිබෙනවා. That is why we are called anointed and appointed by God. ඒ නිසායි උන්වහන්සේගේ වචනේ කියන්නේ අපිව තෝරා පත් කර තිබෙන බව. I know how people struggle and suffer. මම දන්නවා කොපමණ මනුෂ්‍යයන් අමාරුවෙන් ගමන් කරනවාද කොපමණ දුක් විඳිනවාද කියලා මම දන්නවා. My office is getting hundreds of calls from all nations every day. හැම දවසකම 100,000 ගණන් මට calls පැමිණෙනවා මේ ගැන කියමින්. Our heart breaks when we hear their sad life. මෙවැනි දුක්ඛිත කතා ඇසීම කරන කොටගෙන අපේ හදවත් කැඩෙනවා අපි වේදනාවට පත් වෙනවා. No health, no wealth, no love, no peace, no joy, nothing good, even a drop in their life. මුදල් නැහැ, ශක්තිය නැහැ, කෑම නැහැ, සුවය නැහැ, සමාදානය නැහැ, කිසිම දෙයක් නැතුව ඔවුන් දුක් විඳින්න ජීවත් වෙනවා. And Jesus cleansed the temple. හැබැයි උන්වහන්සේ ගොස් දේව මාලිගාව පවිත්‍ර කරනු ලැබුවා කියලා කියනවා. Jesus never cleansed the tombs. උන්වහන්සේ සොහොන් ගෙවල් පවිත්‍ර කරා කියලා කියන්නේ නැහැ. He never cleansed the tombs, graves. ඔහු උන්වහන්සේ සොහොන් ගෙවල් පවිත්‍ර කරා කියලා කියන්නේ නැහැ. That is what religious people do. ඒක තමයි ආගමික මනුෂ්‍යයන් කලේ ඔවුන් කරමින් හිටියේ. They will whitewash tombs. ඔවුන් සුදුහුණු ගෑව කියලා කියනවා ඒ සොහොන් ගෙවල් වල. But Jesus raised the dead in the tombs. නමුත් උන්වහන්සේ කරේ ඒ සොහොන් ගෙවල් වල හිටපු මනුෂ්‍යයන්ව නැකිටවන එකයි. And he cleansed his temple. ඒ වගේම උන්වහන්සේගේ මාලිගාව දේව මාලිගාව උන්වහන්සේ පවිත්‍ර කරනු ලැබුවා කියලා වචනේ කියනවා. Jesus does not come to cleanse tombs. යේසුස් වහන්සේ පැමිණියේ නිකන් සොහොන් ගෙවල් පවිත්‍ර කරන්න පිණිස නෙමෙයි. Tombs don't need cleansing. සොහොන් ගෙවල් පවිත්‍ර කිරීම අවශ්‍ය වන්නේ නැහැ. They need resurrection. සොහොන් ගේකට අවශ්‍ය නැවත නැකිටීමක්. The dead, spiritually dead people, ආත්මිකව මරණයට පත් වුණා වූ අය. they don't need decoration, they don't need reformation, they don't need behavior modification. ඔවුන්ට ඩෙකරේෂන් එකක් එහෙම නැත්නම් සරසිල්ලක් අවශ්‍ය නැහැ, ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඔවුන්ව වෙනස් කරන්න අවශ්‍ය නැහැ. But they need spiritual resurrection. නමුත් ආත්මිකව මරණයට පත් වුණ අයට අවශ්‍ය වෙන්නේ නැවත ආත්මික නැගිටීමකුයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ. And so when you become a Christian, Jesus comes into your life and begins to cleanse those temples. ඔබ කිතුනුවේ කුණාම උන්වහන්සේ පැමිණ ඔබ වෙත පැමිණ උන්වහන්සේ ඔබගේ මාලිගාව පවිත්‍ර කරනු ලබනවා. Till this day Jesus cleanses temples.
අද දිනය දක්වා මේ දක්වාම උන්වහන්සේගේ මාලිගාවල් පවිත්‍ර කරමින් සිටිනවා. I want to address those of you who are asking, man, why are you casting out the demons out of Christian people? ඔබ මගෙන් කතා කළා හයි ඇයි මනුෂ්‍යයා ඇයි ඔබතුමා කිතුණුවන්ගේ ඉන්න යක්ෂයන්ව දුරු කරන්න කියලා මගෙන් අහයි. Why demons manifesting in the churches? ඔබ අහයි කතා කළා ඇයි මේ පල්ලිවල යක්ෂාවේශ වුණා ඉන්නේ අශුද්ධාත්ම ඉන්නේ ඇයි කියලා ඔබ අහයි. They are Christians and the demons are manifesting through them, in them. නමුත් ඒ ප්‍රේමණීය කිතුණුවන් තුලත් අශුද්ධාත්ම සමහරලාට ක්‍රියාවට ලක් වෙනවා ක්‍රියාවට පත් වෙනවා. That is the question I have. මෙවැනි අය අතර තමයි අපි ජීවත් වෙන්නේ. Why did Jesus drive things out of the temple? ඇයි ඒ දේව මාලිගාවේ උන්වහන්සේ පවිත්‍ර කරා කියලා කියන්නේ ඒක වෙනස් කරා කියලා කියන්නේ? Because temples get trashed. මොකද ඒ දේව මාලිගාවල් ඒ නරක වෙන තත්වයට පත් වෙමින් තිබුණා. ඒ කියන්නේ ඒ දේව මාලිගාව ජරා තත්වයට පත් වෙමින් තිබුණ නිසායි. Let me ask you a question. මම ඔබගේ ප්‍රශ්නයක් අහන්න යනවා. Why do you cleaning on your backyard? ඇයි ඔබගේ ගේ පසුපස පවිත්‍ර කරන්නේ? Why do you take garbage out of your house? ඇයි ඔබගේ කුණු ඔබගේ ගේ ඇතුලේ තියාගන්නේ නැත්තේ? Because things can get messy. මොකද හැම දෙයක්ම අපවිත්‍ර වෙන නිසායි ඒ දේ කරන්නේ නැත්තේ. As long as there is humanity in us, my friend, even the temple of God can get trashed. ඒ නිසා ඔබ මතක තබා ගන්න ඕනේ ඒ වගේ තමයි දේවමාලිගාව තුල තිබුණොත් ඒ වගේ වැරදි ක්‍රියාවල් සිදු වෙමින් තිබුණොත් ඒක ජරා තත්වයට පත් වෙනවා දේවමාලිගාව පවා. If you have trash in your life even after you received Jesus as the Savior and Lord, ඔබ ගැලවීම ලබලා යේසුස් වහන්සේව පවා පිළි අරගෙන තිබිලා නමුත් ඔබගේ ජීවිතේ ජරා තත්වයට පත් වුණොත් නරක වෙන ස්වභාවයට આવොත් මොනවද කරන්නේ? Tonight also I thank my God for Jesus who removes that trash. නමුත් මම උන්වහන්සේට ප්‍රශංසා කරනවා ඒ යේසුස් වහන්සේ ඒ කුණු අපගෙන් ඉවත් කරනු ලබනවා. Thank God for Jesus who removes demons. ඒ යේසුස්ට ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ අශුද්ධාත්ම උන්වහන්සේ පළවා හරින නිසා. Thank God for Jesus who heals the sick. ඒ රෝගීන්ව උන්වහන්සේ සුවපත් කරන නිසා අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. And thank God for Jesus who drives out demons. ඒ වගේම යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අශුද්ධාත්ම උන්වහන්සේ පළවා හරින නිසා. And thank God for Jesus who is not ashamed of our pain. ඒ වගේම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේ කර්ණ කොටගෙන අපගේ වේදනාව අපිව ලැජ්ජාවට පමුණුවන්නේ නැති නිසා. He is not ashamed of our problems. He is not ashamed of our torment. උන්වහන්සේ අපගේ ප්‍රශ්න උන්වහන්සේ අපිව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. උන්වහන්සේ අපිව අයින් කරනු ලබන්නේ නැහැ. He is not ashamed of our diseases and he is not ashamed of where we have been. උන්වහන්සේ කොහෙද සිටින්නේ කියලා උන්වහන්සේ බලමින් අපිව වෙන් කරමින් උන්වහන්සේ සිටින්නේ නැහැ. ඒ ගැන ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. He is not ashamed of who we slept, what we smoked, where we hang out. අපි සිටියේ කොහෙද කියන දේ ගැනත් අපි මොනවද කරමින් සිටියේ අපි අපගේ ජීවිතේ කිසිම දෙයක් ගැන උන්වහන්සේ ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. My precious brothers and sisters of God, and I want to tell you tonight, my God is addressing your problem. Holy Spirit is addressing your problem and he wants to cleanse you, he wants to deliver you. මේ දෙවියන් වහන්සේ ඔබට මේ වෙලාවේදී ඔබගේ ජීවිතයේ විවිධ දේවල් ගැන හඟවමින් සිටිනවා. උන්වහන්සේ ඔබට ඒවා මතක් කරමින් සිටිනවා. ඒ වගේම උන්වහන්සේගේ කැමැත්ත නම් ඔබ නිදහස් වීමයි මේ දේවල් වලින්. If you are in such a situation, he comes into our area. ඔබ ඉන්නේ මෙවැනි තත්වයක් තුල නම් උන්වහන්සේ අප සිටිනා වූ ස්ථානයට පැමිණෙන්න යනවා. The temple had 5 parts, but he comes into the court of Gentiles. මේ දේවමාලිගාව තුල විවිධ ස්ථාන පහක් තිබුණත් උන්වහන්සේ ආවා කියලා කියන්නේ දේවමාලිගාවේ ඒ අන්‍ය ජාතීන් සිටිය ස්ථානයටයි. He comes into those who are marginalized. උන්වහන්සේ පැමිණියේ ඒ වෙන්කනු ලැබූ අයව දෙස බලන පිණිසයි ඒ ඉවතට දමනු ලබන පිණිසයි උන්වහන්සේ එම ස්ථානයට ආවේ. He comes into those who are on their hinges. Hinges.
or in the brim, in the brim. උන්වහන්සේ පැමිණියේ එම ස්ථානය නැවත හරියාකාරව සකස් කරන පිණිසයි. For those who are sitting on the fence. වැට උඩ සිටින්නව අයව දකින පිණිසයි. For those who don't feel qualified to go to the Holy of Holies. ඒ අතිශුද්ධ ස්ථානයට යන පිණිස නොසුදුසුයි යයි සිතපු අයව සුදුසුන් බවට පත් කරන්නටයි උන්වහන්සේ පැමිණියේ. And the people who don't feel deserving to go to the holy place. ශුද්ධ ස්ථානයට යන්ට මම සුදුසු නැහැ කියලා හිතපු අයව එම ස්ථානයට රැගෙන යන පිණිසයි උන්වහන්සේ පැමිණියේ. But he comes to the court of Gentiles. නමුත් උන්වහන්සේ පැමිණියේ මේ අවස්ථාවේදී අන්‍ය ජාතීන් සිටින ස්ථානයේ. He comes and he says, I came to deliver you tonight. උන්වහන්සේ එම ස්ථානයට ඇවිල්ලා කියනවා මම මෙතනට ආවේ ඔබව නිදහස් කරන්නටයි කියලා. People, you are in a prophetic conference. ඔබට මම මතක් කරනවා ඔබ සිටින්නේ ප්‍රොපේතමය සැසිවාරයකයි. Here is a prophetic cloud and a prophetic atmosphere. මේ අවස්ථාවේ මේ ස්ථානය තුල ප්‍රොපේතමය වලාකුළු තිබෙනවා එමෙනි වාතාවරණයක් මෙම ස්ථානයේ තිබෙනවා. When the cloud appears, get ready and move with the cloud, move with the cloud. ඒ වලාකුළ ඔබ දකින අවස්ථාවේදී ඔබ වලාකුළත් සමග ගමන් කළ යුතුයි. ඔබ වලාකුළත් සමග ගමන් කළ යුතුයි. Jesus came into that place and he said, I came to deliver you, I came to heal you. උන්වහන්සේ එම ස්ථානයට ඇවිල්ලා කියනවා කතා කරලා කියනවා මම කැමති ඔබව නිදහස් වෙන්න පිණිස මම කැමති ඔබව ඒ දේවල් වලින් වෙන් කරන්න පිණිස කියලා උන්වහන්සේ කතා කරලා කියනවා. And Jesus said, I came to set you free, I came for you. උන්වහන්සේ කතා කරලා කියනවා මම ඔබ වෙනුවෙනුයි පැමිණියේ ඔබ වෙනුවෙනුයි ඔබව නිදහස් කරන්න පිණිසයි මම පැමිණියේ කියලා. And he said, the zeal burns in me for my house. උන්වහන්සේ කතා කරලා කියනවා මාව දැවෙනවා මේ වෙනුවෙන් කියලා උන්වහන්සේ කතා කරලා කියනවා. He said, you are my house, you are my temple, you are my place, purchased you with my blood. උන්වහන්සේ ඔබට කතා කරලා කියනවා මම ඔබව මිලදී අරගෙන තිබෙනවා ඔබ මගේ කෙනෙක් ඔබ මගේ මාලිගාවයි කියලා උන්වහන්සේ හඬ ගහලා කියනවා. I own you. He said, I own you. මට ඔබව අයිති කියලා උන්වහන්සේ ඔබට කතා කරලා කියනවා. He said, I came to deliver you. මම ආවේ ඔබව නිදහස් කරනු ලබන පිණිසයි කියලා උන්වහන්සේ කියනවා. I repeat, you are in a prophetic conference. What you hear is going to happen in your life. මම ඔබට නැවතත් මතක් කරනවා ඔබ සිටින්නේ ප්‍රොපේතමය සැසිවාරයක් තුල ඒ දේවල් ඔබ ලබා ගත යුතුව තිබෙනවා. Every demon has to go right now. මේ වෙලාවේදී හැම අශුද්ධාත්මයක්ම දුරු විය යුතුයි. I serve a notice to those demons right now. මෙවැනි අශුද්ධාත්ම දුරු වෙන පිණිස මම දැන් යාඥා කරනවා. I serve a notice to every demon. You have to go from the families right now. In the mighty name of Jesus, I command. යේසුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරනවා මෙවැනි අශුද්ධ ආත්ම ඔවුන්ගේ ජීවිත වලින් පහ වෙන පිණිස යාඥා කරනවා. Let the people be healed. මනුෂ්‍යයන් සුව වෙත්වා. Let the people be delivered. මනුෂ්‍යයන් නිදහස් වෙත්වා. Every chains be broken and the people be liberated right now in the name of Jesus. සෑම දම්වැල් කඩමින් සෙනග නිදහස් වෙන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් මම ප්‍රකාශ කරනවා. I command in the mighty name of Jesus, every demon, you have to go right now. You have to go right now. හැම අශුද්ධාත්මයකට මම තරවටු කරනවා හැම අශුද්ධාත්මයකට තරවටු කරනවා ඔබ දැන් ඵලයන් මේ ජීවිත අතහැරලා. Why does God set his church free? උන්වහන්සේ සුදු මෙන් උන්වහන්සේගේ හිමෙන් උන්වහන්සේගේ සභාව පවිත්‍ර කරනු ලබනවා. Why did Jesus cleanse the temple? ඇයි මේ උන්වහන්සේගේ මාලිගාව පවිත්‍ර කළේ? You must understand, he called it his temple. ඇයි උන්වහන්සේ පවිත්‍ර කරේ? උන්වහන්සේ කියනවා මගේ මාලිගාව. Somebody say, I am his temple. ඔබ හැම කෙනෙක්ම කියමු අපි උන්වහන්සේට කියමු මම උන්වහන්සේගේ මාලිගාවයි. Somebody say, I am owned. ඔබ කතා කරලා කියන්න මට අයිති උන්වහන්සේට අයිති. When Jesus owns you, he purchased you with his blood. මොකද උන්වහන්සේ ඔබව උන්වහන්සේගේ රුධිරය පූජා කළා උන්වහන්සේ ඔබව මිලයට අරගෙන තිබෙනවා. He paid to have you. උන්වහන්සේ ගෙවා තිබෙනවා ඔබ වෙනුවෙන්. He owns you in a loving way, in a tender way. ඒ වගේම උන්වහන්සේට ඔබව අයිති ප්‍රේමණීය විදියට උන්වහන්සේ ප්‍රේමණීය විදියට ඔබ දෙස බලනවා. It is true that temples can be trashed.
ඒක ඇත්ත. ඒ මාලිකාවල් ජරාවට පත් වෙනවා. ඒක ඇත්ත. My dear brothers and sisters, සහෝදරයා සහ සහෝදරිය. if you are tormented by demons, it does not mean you are not a temple of God. ඔබ අශුද්ධ ආත්ම ඔබට විරුද්ධව වැඩ කරද්දී ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ දෙවියන් වහන්සේගේ පවුලට අයිති නොවු කෙනෙක් විදිහට. People may blame, people may find a fault with you and they may speak against you. ඔබට විරුද්ධව මනුෂ්‍යයන් කතා කරයි ඔබට විරුද්ධව විවිධ දේවල් කියමින් ඔබට වරද තබයි මනුෂ්‍යයන් විසින්. They have no other business. Don't lend your ears for them. ඒ නිසා ඒකට හේතුව තමයි ඔවුන්ට වැඩ කරන්න දෙයක් නැති නිසායි ඔවුන් ඒ දේ කරමින් සිටින්නේ. ඒ නිසා ඒ දේවල්ට ඒ දේවල් වලට ඒ කාරණා වලට ඔබගේ අවධානය දෙන්නට එපා. You believe what the word says about you. You believe what Jesus speaks about you. ඔබ විශ්වාස කළ යුතු එකම දේ තමයි වචනය මොනවද ඔබ ගැන කියා තිබෙන්නේ යේසුස් වහන්සේ මොනවද ඔබ ගැන කියන්නේ කියන දේ. Hallelujah. හලෙලූයා කියමුද? Just because the court of Gentiles were trashed, it does not mean that it stopped being a temple. එතන ඒ අන්‍ය ජාතීන් සිටිනා වූ ස්ථානයට ඒ ස්ථානයේ ජරාවට පත් වුණා කියලා එකෙන් අදහස් කරන්නේ නැහැ. ඒ කොටස දේවමාලිගාවේ කොටසක් නෙමෙයි කියලා එතනින් අදහස් වුණේ නැහැ. Jesus never said it is no longer a temple. යේසුස් වහන්සේ කතා කළා කිව්වේ නැහැ මෙතෙන් පටන් මේ ස්ථානය දේවමාලිගාවේ කොටසක් නෙමෙයි කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. Hallelujah. හලෙලූයා. Amen. ආමෙන් කියමුද? Dear families, you can be a holy temple of God who got trashed. හැම පවුලකටම මම ඔබට කතා කරනවා උන්වහන්සේ ඔබව තෝරාගෙන තිබෙන අතර ඔබ ජරාවට පත් වෙලා ජරාවට පත් වුණු ස්වභාවයට ඔබගේ පවුල ඇවිල්ලා තිබෙනවා වෙන්නට පුළුවන්. And even if there is trash in your life, Jesus is not ashamed of you. And Jesus did not come to trash you and condemn you. Jesus came to cleanse you. නමුත් මම ඔබට කියන්න කැමති උන්වහන්සේ පැමිණියේ ඔබව ඉවත දමන්නට නෙමෙයි ඔබ ජරාවට පත් වුණා කියලා ඒ ගැන උන්වහන්සේ ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ උන්වහන්සේ ඔබව ඒ ගැන ඔබ ගැන ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ නමුත් උන්වහන්සේට කැමති ඔබව නැවත ගොඩනගන පිණිස. He came to purify you. He came to set you free. උන්වහන්සේ පැමිණියේ ඔබව නැවතත් පවිත්‍ර කරමින් ඔබව නැවතත් නිදහස් කරන්න පිණිසයි උන්වහන්සේ පැමිණියේ උන්වහන්සේ සිටින්නේ ඒ උදෙසායි. He came to burn anything that is not of his. උන්වහන්සේගේ නොවන හැම දෙයක්ම උන්වහන්සේ පුලුස්සන පිණිස උන්වහන්සේ ලෑස්ති. He came to bring his holiness into your life. උන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේගේ ශුද්ධකම ඔබගේ පවුල් වෙත ගෙන දීමයි. And to remind you that temples can and need to be cleansed. ඒ වගේම ඔබට මතක් කරනවා ඔබ පවිත්‍ර විය යුතු බවත් ඔබ ඒ මාලිගාව තුල කොටසක් බවත්. You can be a temple and be in need of cleansing. ඔබ පවිත්‍රතාවය අවශ්‍ය මාලිගාවක් බව ඔබ මතක තබා ගත යුතුයි. You can be a holy person and be in need of cleansing. ඔබ ශුද්ධවන්තයෙක්ව සිටියත් ඔබට අවශ්‍යයි ඒ පවිත්‍රභාවය. The cleansing of deliverance, the cleansing of healing. ඒ සුවය සහ පවිත්‍රතාවය කියනා වූ නිදහස ඔබ හැම කෙනෙක්ටම අවශ්‍යව තිබෙනවා. And the cleansing of breaking of strongholds. ඒ වගේම ඒ අන්ධකාර බලකොටු බිඳහෙලන පිණිස ඔබට අවශ්‍යව තිබෙනවා. ඒ වෙලාව ඔබට අවශ්‍යව තිබෙනවා. ඒ කාරණා ඔබට අවශ්‍යව තිබෙනවා. The merchants that operated in the temple, they did not own the temple. මේ දේවමාලිගාවේ වෙළඳාම් කරපු අය නෙමෙයි මේ දේවමාලිගාවේ අයිතිකාරයන්. They simply operated in that place only. It was not their place. ඒක ඔවුන් එතන වැඩ කරමින් හිටියත් ඔවුන් එතන වෙළඳාම් කරමින් හිටියත් ඔවුන්ගේ නෙමෙයි එම ස්ථානය. The real estate or the place they operated in was owned by someone else. තවත් කෙනෙකුට අයිති වුණ ස්ථානයක තමයි ඔවුන්ගේ වෙළඳාම් කරමින් හිටියා කියලා උන්වහන්සේගේ වචනේ කියන්නේ. That is why every demon that is operating on the territory of your soul, I want to serve that notice to that demon right now. You are illegal and get out. මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා ඒ අශුද්ධාත්මවල දුර වෙන පිණිස උඹට අයිති නෑ මෙම ස්ථානේ රජ කරන්නට උඹට අයිති නෑ මේ ස්ථානේ වැඩ වාසය කරන්නට. I want to serve a notice to every demon tormenting your life, and I want to let that demon know you don't own where you operate. There is an owner.
මම ප්‍රකාශ කරනවා මම කියා සිටිනවා මේ වෙලාවේ නුඹට කිසිදු අයිතියක් නැහැ ඔවුන්ගේ මාලිගාවල් වල සිටින පිණිස සැබවින්ම මේ මාලිගාවල් වලට සැබෑ අයිතිකරුවෙක් සිටිනවා. The Bible says you are a chosen generation, a royal priesthood, a holy nation, his own people. උන්වහන්සේගේ වචනය තුල බයිබලය කියනවා උන්වහන්සේ අපිව තෝරාගෙන තිබෙන්නේ ශුද්ධ පූජක වංශයක් හැටියට තෝරාගත් සෙනගක් විදියට උන්වහන්සේගේ පුත්‍රයන් විදියට උන්වහන්සේ කැඳවා තිබෙනවා උන්වහන්සේගේ වචනය කියනවා. You are owned by the blood of Jesus. ඔබේ අයිතිකාරය තමයි උන්වහන්සේගේ රුධිරය. Even if families sacrifice you to demons, even if blood was involved, even if ancestors sacrifice you, you are owned by blood of Jesus now. ඔබගේ මුතුන් මිත්තන් මෙවැනි ඔබව මෙවැනි කාරණාවල් පූජා කළා ඇති ඔවුන් ඔබ සමහරවිට ඔබගේ පවුල් මෙවැනි වැරදි දේවල් වලට බාර වෙලා ඇති නමුත් ඔබට මතක් කරනවා උන්වහන්සේට ඔබව අයිති. Demons may operate in your place, but that place is owned by the blood of Jesus. සතුරා විසින් එහෙම නැත්නම් අශුද්ධ ආත්ම විසින් ඔබව මෙහෙවන්ට උත්සාහ කරනවා ඇති. නමුත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව ඒ දේවල් වලට ඔබව පොළඹවන්න කිසිදු හැකියාවක් නැහැ. Jesus holds a title deed to your body, your soul and your spirit. ඔබගේ ආත්මයට ප්‍රාණයට ශරීරය සමග උන්වහන්සේ සිටිනවා යේසුස් වහන්සේ වැඩ වාසය කරනවා. That you are the property of Jesus, you are the property of the Holy Spirit, and your body belongs to Jesus. ඔබගේ ශරීරය අයිති යේසුස් වහන්සේටයි ඔබව මෙහෙවන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ විසින් ඔබව මෙහෙවන්නේ ඒ තනන් වහන්සේ විසින්. And somebody give praise to Jesus. අපි උන්වහන්සේට ප්‍රශංසාව දෙමු මේ වෙලාවේ අපි හැම කෙනෙක්ම. Jesus comes to the temple and he is noticing that whatever the people have made it into normal needed to be neutralized. උන්වහන්සේ තේරුම් ගත්ත මේ අවස්ථාවේදී දේවමාලිගාවට ගියාම සෙනග කරමින් සිටිය දේවල් නැවත්විය යුතු බව උන්වහන්සේ තීරණය කළා කියලා කියනවා. Maybe you have normalized nightmares. Every night you see bad, fearful dreams. සමහර වෙලාවට ඔබේ ජීවිතයේ ඔබ මුළු රාත්‍රිය පුරාම වැරදි සිහින දකමින් ඔබ ජීවත් වෙමින් සිටිනවා වෙන්නට පුළුවන්. Jesus wants to neutralize nightmares tonight. නමුත් මේ රාත්‍රියේ ඒ යේසුස් වහන්සේ යනවා ඒ දකින්නා වූ වැරදි නපුරු සිහින ඔබගේ ජීවිතේ නවත්වන්න උන්වහන්සේ යනවා. Maybe you normalized intrusive thoughts. Jesus came to neutralize intrusive thoughts. වැරදි සහගත සිතුවිලි වල ඔබ රාත්‍රී පුරාවට ඔබ ගමන් කරනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ දේවල් මේ රාත්‍රියේ නවත්වන්නට යනවා. Maybe you normalized today that everybody dies in your family at the age of 50 or 60 from cancer. But Jesus comes to your temple today and says, I came to neutralize what you normalized. ඔබගේ පවුල් වල අය කැන්සර් හැදිලා අවුරුදු 50න් 60න් ඔවුන් නැති වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබත් කල්පනා කරනවා වෙන්න පුළුවන්. මටත් එහෙම වෙයිදෝ කියා ඔබ කල්පනා කරමින් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ එවැනි දේවල් නවත්වන පිණිසයි අකර්මණ්‍ය කරන පිණිසයි. I came to deliver you from demons. මම පැමිණියේ ඔබව අශුද්ධාත්ම වලින් නිදහස් කරන පිණිසයි. Precious families, don't domesticate demons. ඒ නිසා මම වටිනා පවුල් ඔබ හැම කෙනෙක්ටම කතා කරනවා ඔබ ඒ අශුද්ධ ආත්ම වලට ඉඩ තියන්නට එපා ඔබගේ පවුල තුල. Don't domesticate darkness. අඳුරට ඔබව මෙහෙවන්නට ඔබගේ පරිසරයට ඔබගේ පවුල් පරිසරය මෙහෙවන්නට ඔබ ඉඩ තියන්නට එපා. Don't make it part of your DNA. ඔබගේ DNA එකේ පාර්ට් එකක් කරගන්නට එපා. Hallelujah. Hallelujah කියමුද? Do not domesticate that which you were anointed to be delivered from. ඔබව තෝරාගෙන තිබෙන්නේ සෙනගව නිදහස් කරන්නයි කියන දේ ඔබ අමතක කරන්නට එපා. Come on, somebody give some praise to Jesus right now. අපි හැම කෙනෙක්ම උන්වහන්සේට ප්‍රශංසාව දෙමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. Stop coping with that which you were anointed to conquer. ඔබ වෙනත් ආය කරන දේවල් ඔබ කරමින් ඒ දේවල් අත්පත් කරගන්නට ඔබ කරන්නා වූ උත්සාහය ඔබ නැවත්විය යුතුව තිබෙනවා. You cannot be free as long as you make that demon your domesticated pet. ඔබ ඒ අශුද්ධ ආත්මවලට ඔබ ඉඩ දුන්නොත් අවස්ථාව දුන්නොත් ඔබට ඒ දේවල් කරන්නට බැරි වෙනවා. Jesus came today, they lived for years,
all of the merchants in the temple, it was normal for them. මනුෂ්‍යයන්ට උන්වහන්සේ ආවට උන්වහන්සේ දේවමාලිගාවට ඇතුළු වුණාට මනුෂ්‍යයන්ට ඒක සාමාන්‍ය තත්වයක් වගේ තමයි එතන හිටපු අය දැක්කේ. එතන වෙළඳාම් කරන අය ඔවුන් සාමාන්‍ය තත්වයක් වගේ තමයි දැක්කේ. Church calls things normal today that Jesus came to neutralize. සමහර සභාවන් වල පවා සාමාන්‍ය තත්වයට පත් වෙලා තිබෙනවා සභාවල්. නමුත් උන්වහන්සේ පැමිණියේ ඒ දේවල් නවත්වන පිණිසයි. Don't call normal what God comes to neutralize. සාමාන්‍ය දෙයක් කියලා හිතන්නට එපා. ඔබ උන්වහන්සේ සමහර දේවල් නවත්වන අවස්ථාවේදී උන්වහන්සේ අකාර්යමන්‍ය කරන අවස්ථාවේදී Don't domesticate what Jesus came to deliver from. යේසුස් වහන්සේ නිදහස් කරන පිණිස පැමිණිය බව තේරුම් ගත යුතු අතර උන්වහන්සේට ඔබ ඉඩ දිය යුතුයි ඒ දේවල් කරන්නට ඒ අවස්ථාව දිය යුතුයි. I want to practically instruct you towards cleansing tonight, towards deliverance tonight. මේ රාත්‍රියේදී ඔබව ප්‍රායෝගිකව මම මෙහෙවන්නට කැමති කොහොමද ඒ මෙහෙයවීම සිදු වෙන්නේ බව ඔබට මතක් කරන්නට පෙන්වා දෙන්නට. Jesus came into that temple and 5 things about deliverance that happened in the temple there. යේසුස් වහන්සේ මෙම දේවමාලිගාවට ඇතුළු වුණාට පස්සේ ඔවුන් නිදහස් කරන අවස්ථාවේදී කාරණා 5ක් අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි මේ වෙලාවේ. Listen, first thing, Jesus cast out demons. පළවෙනි දේ තමයි යේසුස් වහන්සේ අශුද්ධ ආත්ම දුරු කළා. During cleansing of the temple, Jesus drove out merchants. That is what he did. මෙතනදී එතන පවිත්‍ර කිරීමේ වැදගත් අංගයක් විදිහට උන්වහන්සේ ඉස්සලම කරපු දේ තමයි එතන වෙළඳාම් කරමින් හිටපු අයව උන්වහන්සේ පන්නලා දැම්මා කියලා කියනවා. That speaks of deliverance from demons. එතනින් අදහස් වෙන්නේ අශුද්ධ ආත්ම දුරු කිරීමයි. Jesus wanted to deliver, cast out demons out. Why? උන්වහන්සේට අවශ්‍ය වුණේ ඒ අශුද්ධ ආත්ම දුරු කරන්නටයි. ඇයි ඒ උන්වහන්සේ ඒ දේ කරන්න ඕන උනේ? He saw merchants in the temple. Merchants did not belong in the temple. මොකද ඔවුන් වෙළඳාම් කරපු අයව උන්වහන්සේ එතනින් පැන්නුවා. ඇයි පැන්නුවේ? ඔවුන්ට එතන ඉන්න අයිතියක් නැති නිසා. එම ස්ථානය ඔවුන්ට අයිතියක් නැති නිසා. Merchants belonged in a marketplace. වෙළඳාම් කරන්නා අයගේ ස්ථානය තමයි ඔවුන්ට සුදුසු ස්ථානය තමයි වෙළඳාම් කරන්නවු තැන. In the same way, demons do not belong in Christians. ඒ වගේම මම ඔබට තවත් පැහැදිලි කරනවා ඒ වගේ තමයි අශුද්ධ ආත්මවලට අයිතියක් නැහැ කිතුණුවන් තුල සිටින්නට. They belong in spiritually dead people. ඒ ආත්මිකව මලා වූ අය සමගයි ඒ අශුද්ධ ආත්ම ගනුදෙනු කරමින් සිටින්නේ. The Bible clearly states we are the children of God and the world lies under the sway of the wicked one. උන්වහන්සේගේ වචනය පැහැදිලිව කියනවා උන්වහන්සේගේ දරුවන් අපි නපුරාට අයිතියක් නැහැ අපේ ජීවිතවල කියලා උන්වහන්සේගේ වචනය පැහැදිලිව කියනවා. That means everyone who is not a child of God, who never received Jesus as the Savior and Lord, is already under influence of demons. ඒ නිසා අපි තේරුම් ගත යුතු දේ තමයි උන්වහන්සේව පිළි නොගත් සහ උන්වහන්සේ විශ්වාස නොකරන අයට තමයි ඒ අශුද්ධ ආත්ම අයිති. මොකද ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන් මෙහෙවන්නේ අශුද්ධ ආත්ම කර්ණ කොටගෙනයි. ඒ කියන්නේ උන්වහන්සේ පිළි නොගත් අයගේ අය තමයි අශුද්ධ ආත්ම. They might not be demon possessed, but they are demon influenced. ඔවුන් අශුද්ධ ආත්ම කර්ණ කොටගෙන ජීවත් වෙන්නව අය. ඊට වඩා තවත් වචන වලින් පැහැදිලි කරනවා නම් ඔවුන් අශුද්ධ ආත්මවල බලපෑමෙන් තමයි ඒ අයගේ මෙහෙයවීමෙන් තමයි ඒ මනුෂ්‍යයන් උන්වහන්සේ පිළි නොගත් මනුෂ්‍යයන් ජීවත් වෙන්නේ. Demons live in spiritually dead people, but they can operate in the temple. ඒ පමණක් නෙමෙයි ආත්මිකව මලා වූ අය තුල අශුද්ධ ආත්මවලට ලැබුම් ගන්නට පුළුවන්. ඒ වගේ තමයි මාලිගාව තුල ඒ අශුද්ධ දේවල් කරන අය හිටියේ. And that is why Jesus comes to dispossess them, because they don't belong in the temple. They have no right in the temple. අන්න ඒ නිසයි යේසුස් වහන්සේ දේවමාලිගාවට ගියේ. ඇයි උන්වහන්සේ ගියේ? ඒ අයිති නොවූවන් ඒ ස්ථානයේ නොසිටිය යුතු අයව පන්නා දමන පිණිසයි.
What is not belong in you must come out tonight by the blood of Jesus. යේසුස් වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන ඔබගේ ජීවිතේ නොසිටිය යුතු දේ අද එළියට පැමිණෙන්නට අවශ්‍යයි යේසුස් වහන්සේගේ නාමයෙන්. Whatever is not from God in your life must come out tonight. දෙවියන් වහන්සේගේ නොවන සියලු දේ ඔබගේ ජීවිතෙන් මේ රාත්‍රියේ එළියට පැමිණිය යුතුයි. Spirit of fear doesn't belong in you. ඒ බය ඇති කරන්නා වූ ආත්ම වලට අයිති නැහැ ඔබව. Spirit of immorality does not belong in you. ඒ දුෂ්ටකමේ ආත්ම ඔබ තුල ලැබුම් ගන්නට අයිතියක් නැහැ. Spirit of perversion does not belong in you. ඒ අශුද්ධ ආත්ම වලට කිසිදු අයිතියක් නැහැ. ඔබව විනාශයට පත් කරනව ආත්ම වලට අයිතියක් නැහැ ඔබගේ ජීවිතේ ලැබුම් ගන්නට. Spirit of pornography does not belong in you. වැරදි රූප කාමුක රූප වලට අයිතියක් නැහැ ඔබගේ ජීවිතේ ලැබුම් ගන්නට. Curiosity with witchcraft does not belong in you. ඒ මන්ත්‍ර ගුරුකම් වලට අයිතියක් නැහැ ඔබගේ ජීවිතේ මෙහෙවන්නට. All these things belong in a marketplace. මේ හැම දෙයක්ම වෙළඳ පොළට සුදුසු දේවල් වෙළඳ පොලේ තිබිය යුතු දේවලුයි. You are not a marketplace, you are the temple of Holy Spirit. Shakaramana Siandare. Hallelujah. ඔබ වෙළඳ ස්ථානයක් නෙමෙයි ඔබ උන්වහන්සේ ලැබුම් ගන්නා වූ දේව මාලිගාව ඔබයි. You are brought with a price. You deserve to be free right now in the mighty name of Jesus. යේසුස් වහන්සේගේ බලවතු නාමය කර්ණ කොටගෙන මේ රාත්‍රිය ඔබ නිදහස් විය යුතුයි. ඔබගේ නිදහස වෙනුවෙන් මම ප්‍රකාශ කරනවා. Jesus Christ brought you with a price, so you must be free in the mighty name of Jesus. යේසුස් වහන්සේ ඔබව මිලයට ගෙන තිබෙනවා. ඒ නිසා ඔබ නිදහස් විය යුතුයි යේසුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන්. Jesus never drove out the merchants from the marketplace because that is where they belong. යේසුස් වහන්සේ නැවතත් ඒ වෙළඳ පොලේ සිටින්නා වූ අයව මාලිගාවට ගන්නේ නැහැ. මොකද ඔවුන්ව එතනට අයිති නොවන නිසා. But he drove out the merchants from the temple. නමුත් උන්වහන්සේ පන්නා දැමුවා ඒ මනුෂ්‍යයන්ව දේව මාලිගාවෙන්. As a man of God, I declare and decree demons don't belong in you. මම දෙවියන් වහන්සේගේ මිනිසෙක් විදිහට මම ප්‍රකාශ කරමින් කියා සිටිනවා ඒක තීන්දුව කරනවා ඔබට අයිති නෑ ඒ අශුද්ධ ආත්ම ඔබගේ ජීවිතේ ලැබුම් ගන්නට. Jesus Christ wants to set you free. Receive your freedom right now in the name of Jesus. May the people be delivered. May the people be delivered right now in the name of Jesus. යේසුස් වහන්සේගේ බලවතු නාමයෙන් දැන් ඔබ නිදහස් වෙත්වා. උන්වහන්සේගේ බලවතු නාමයෙන් දැන් ඔබ නිදහස් වෙත්වා කියලා මම ප්‍රකාශ කරනවා. So first one, Jesus cast out demons. පළවෙනි දේ තමයි උන්වහන්සේ පන්නා දැමුවා අශුද්ධ ආත්ම. Second, Jesus breaks strongholds. දෙවෙනි කාරණාව තමයි උන්වහන්සේ ඒ බලකොටු බිඳ දැමුවා කියලා කියනවා. I want you to notice not only Jesus cast out the merchants, Jesus overthrew the tables that we see. We could see. He overthrew the tables. එතන උන්වහන්සේ ඒ වෙළඳාම් කරමින් හිටපු අයව පන්නලා දැම්ම නෙමෙයි. එතන තිබුණ භාණ්ඩ පවා උන්වහන්සේ පෙරලා දැමුවා කියලා කියනවා. Overthrowing the table speaks of breaking mental strongholds. ඒ විසි කරනු ලැබුවා කියලා කියනවා. ඒවා ඉවත් කරනු ලැබුවා කියලා කියනවා. The deliverance does not end when demons leave. Please understand. If when in your ministry, if a demon manifesting and going out, you think that deliverance is completed. No. Deliverance does not end when demons leave. යක්ෂයන් දුරුණා කියලා ඔබගේ නිදහස පැමිණියේ නැහැ. ඔබ හරියට තේරුම් ගන්න. ඔබ සේවය මෙහෙ කරමින් සිටියා කියලා අශුද්ධ ආත්ම දුරු කළා කියලා ඔබගේ කාරණාව අවසන් නැහැ. Deliverance continues when whatever tables demons set up while dwelling in your life, God wants to overthrow it. ඒ අවස්ථාවලදී
ඒ අශුද්ධ ආත්ම තව තවත් උත්සාහ කරනවා පැමිණ විනාශ කරන්නට. නැවත නැවතත් ජීවිතවලට ඇතුල් වෙලා පැමිණ විනාශ කරන්නට උත්සාහ කරනවා. ඒක තමයි එතන කියන්නේ උන්වහන්සේ ඒ ඔවුන්ගේ බඩු බාහිර ආදිය පවා විසිකනු ලැබුවා. ඒවා පෙරලා දැමුවා කියලා අන්න ඒකයි කියන්නේ. The Bible calls it strongholds. එතන කියනවා බයිබලයේ කියනවා බලකොටු බිඳ දැමුවා කියලා. Dominant thoughts. ඔබ තුල තිබෙන්නා වූ ඒ වැරදි සහගත සිතුවිලි ආධිපත්‍ය පතුරන්නා වූ සිතුවිලි. Dominant thoughts, mindsets, attitudes, expectations, all these things are called strongholds. මේ ඔබ තුල තිබෙන්නා වූ ආධිපත්‍ය පතුරන්නා වූ සිතුවිලි, ඔබව විනාශයට පත් කරන්නා වූ සිතුවිලි, ඔබ තුල තිබෙන්නා වූ වැරදි සහගත හැම සිතුවිල්ලක්ම ඔබගේ බලකොටු බවට පත් වෙලා තිබෙනවා. Jesus does not deliver us from demons. Jesus does not just deliver us from demons. He wants to break down demonic tables of operations. උන්වහන්සේ සතුරන්ව දුරු කරනවා පහ කරනවා පමණක් නෙමෙයි උන්වහන්සේ ඒ ඔවුන්ගේ බඩු බාහිරාදිය පවා විනාශ කරනු ලැබුවා කියලා කියනවා. Demons are cast out, strongholds are cast down. ඒ යක්ෂයන්ව දුරු කරනු ලැබුවා අශුද්ධ ආත්ම දුරු කරනු ලැබුවා බලකොටු බිඳ හෙල්ලු ලැබුවා කියලා කියනවා. බලකොටු බිඳ හෙල්ලු ලැබුවා. He wants to overthrow the table of fear. He wants to overthrow the table of constantly expecting something bad happens to you. ඔබට සිදුවෙන්ට නියමිත වුණ නපුරු දේවල් උන්වහන්සේ විසි කරනවා. ඔබගේ ජීවිත විරුද්ධව තිබෙනවා හැම නපුරු කාරණාවක් උන්වහන්සේ අරගෙන විසි කළා දානවා කියලා කියනවා. That is why some people manifest all the time. ඒ නිසා තමයි සමහර වෙලාවට මනුෂ්‍යයන් ඒ ආකාරයෙන්ම ජීවත් වෙන්නේ. And you know, you will see they are delivered and you are like, why they are manifesting again? Last Sunday they are delivered and today also they are manifesting. That happened in your ministry, that happened in your church, you have seen it. ඔබ දැකලා ඇති සමහරවල්ලාට යක්ෂයා දුරු කරනවා. හැබැයි නැවතත් ඔහු ඊළඟ දවසෙත් යක්ෂයාත් එක්ක ගමන් කරනවා. යක්ෂයන්ව දුරු කරනවා, අශුද්ධාත්ම දුරු කරනවා. නැවත නැවතත් ඔවුන් අශුද්ධාත්ම සමග ගනුදෙනු කරමින් ඔවුන් සභාවල තුල පව වියුල් භාවයට ඇති කරන ඔබ කල්පනා කරයි. ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ කියලා ඔබ කල්පනා කරයි. ඔබගේ සේවය තුල ඔබ දැකලා ඇති. Because deliverance doesn't end with the demons leaving. Jesus also wants to kick every table and turn it from its place. අශුද්ධ ආත්ම දුරු කළා කියලා හැමදේම ඉවර කරේ නැහැ. හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. අශුද්ධ ආත්ම දුරු කළා කියලා හැමදේම අවසන් කරේ නැහැ. නමුත් උන්වහන්සේ මොනවද කරේ? ඊතුරු කාරණාවල් උන්වහන්සේ සම්පූර්ණ කරන්න පිණිස උන්වහන්සේ ඔවුන්ගේ සියලු බඩු බාහිර ආදිය පවා උන්වහන්සේ විනාශ කළ දැමුවා. ඒවා පෙරලාද විසි කළ දැම්මා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. You need to renew your mind. එනිසා ඔබගේ මනස අලුත් කරගත යුතුව තිබෙනවා. You need to break down strongholds. ඔබගේ බලකොටු ඔබ බිඳ දැමිය යුතුව තිබෙනවා. You need to capture those lies, the dominant thoughts and expectations. ඔබව මෙහෙවන්නා වූ ඔබව මෙහෙවන්නා වූ සිතුවිලි සහ ඔබව මෙහෙවන්නා වූ සියලු ආකල්ප ඔබ බිඳ දැමිය යුතුව තිබෙනවා. Jesus wants to turn over every table and every chair of mental strongholds in your life. උන්වහන්සේ හැම පුටුවක්ම හැම මේසයක්ම ඔබට ඔබගේ ජීවිතයේ ඒ වැරදි සාගත හැම කාරණාවක්ම උන්වහන්සේ ඒ බලකොටු මේ රාත්‍රියේ බිඳ දමනවා බිම හෙලනවා. The moment you get set free, you need to begin to fill your life with the word of God. ඒ පමණක් නෙමෙයි උන්වහන්සේගේ වචනය ඔබගේ මනස ඔබගේ ආත්මය ඔබ පුරවා ගත යුතුව තිබෙනවා ඒ වචනයෙන්. Because deliverance did not end, it only started. Deliverance only started. It is a process. ඒ නිදහස්කම ලැබීම කියලා කියන්නේ ඩිලිවරන්ස් එක කියලා කියන්නේ process එකක්. මේක ගමන් කරන්නව දෙයක්. මේක එකතැනක් කරලා අවසන් කරන දෙයක් නෙමෙයි. මේක දිනෙන් දින ගමන් කළ යුතු දෙයක්. මේ තුල ගමන් කර යුතුව තිබෙනවා. And deliverance continues with the breaking mental strongholds. ඒ වගේම බලකොටු බිඳ හෙලමින් තමයි අපගේ නිදහස අපි අත්පත් කරගත යුතුව තිබෙන්නේ. I am practically instructing you towards deliverance, instructing you towards cleansing of your life. මම කැමති ඔබ අත්හදා බලනවට මේ පවිත්‍රතාවය ඔබේ ජීවිතේ මේ නිදහස් භාවය ඔබගේ ජීවිතේ ඔබ පුද්ගලිකව අත්හදා බැලිය යුතුව තිබෙනවා. First is Jesus cast out the demons. පළවෙනි දේ තමයි උන්වහන්සේ අශුද්ධ ආත්ම දුරු කළා. Second, Jesus breaks strongholds. දෙවෙනි කාරණාව තමයි උන්වහන්සේ බලකොටු බිඳ දැම්මා.
Third, Jesus heals your soul and body. ඒ තුන්වෙනි කාරණාව තමයි ඔබගේ ප්‍රාණය සහ ඔබගේ ශරීරය උන්වහන්සේ සුවපත් කරනු ලබන. I want you to notice the moment Jesus drove out the merchants, he overturned the tables. මම ඔබ මේ ගැන අවධානය යොමු කළ යුතුයි. උන්වහන්සේ ඒ විලඳාම් කරමින් හිටපු අයව පැන්නුවා. ඒ බඩු බාහිරාදිය බිමට දැම්මා. ඒ වගේම උන්වහන්සේගේ ගෘහය බවට ඒ ස්ථානය පත් කරා කියලා කියනවා. Drove out merchants means casting out demons. වෙළඳුන්ව පන්නා දැමීම කියලා කියන්නේ අශුද්ධ ආත්ම දුරු කිරීමයි. And overturn the tables means breaking down the strongholds. ඒ පමණක් නෙවෙයි ඊට පස්සේ ඒ පුටු මේස ආදිය ඔවුන්ගේ බඩු බාහිරාදිය විනාශ කිරීම කියලා කියන්නේ ඔවුන්ගේ බලකොටු බිඳහැලීමයි. Number 3 is Bible says the blind and the lame came to him and he healed them. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි ඇස් නොපෙනෙන අය සහ කොර වූ මනුෂ්‍යයන් උන්වහන්සේ වෙතට ඇවිල්ලා ඔවුන් සුවය අත්දැක්කා කියලා කියනවා. ඔවුන් සුව වෙන්න පටන් ගත්තා කියලා කියනවා. Deliverance paves the way to emotional healings. ඒ නිදහස්කම කරන කොටගෙන අපිව අපගේ හැඟීම් වලටත් සුවය අරගෙන එනවා. Most of the emotional healing, or we call it inner healing, that is done today does not start with the deliverance. ඔබගේ අතුලාන්ත සුවය අද ආරම්භ විය යුතුව තිබෙනවා. That is where it is not right. ඒක කරලා අවසන් කරලා ඉවර නැහැ. Jesus first drove things out, then he healed. උන්වහන්සේ ඉවත දැමිය යුතු දේ ඉවත් කළා තමයි සුව කරන පිරිස උන්වහන්සේ ආරම්භ කළේ. Deliverance doesn't always heal, but it paves the way to healing. ඒ නිදහස්කම හැම වෙලාවම සුවපත් කරනු ලබනවා විතරක් නෙමෙයි, සුවපත් කරනවා විතරක් නෙමෙයි, සුවයට මාර්ගය පෙන්වනවා. If you are abused, ඔබ දූෂණයට ලක් වූ කෙනෙක් නම්, if you are taken advantages by somebody, ඔබ තවත් කෙනෙකුගේ මාර්ගයෙන් ඔබ වාසි ලබන්නට උත්සාහ කරන කෙනෙක් නම්, if you grew up without a father and mother, ඔබ හැදුනේ වැදුනේ අම්මා තාත්තා නැතුව නම්, if you are cheated on, if you are cheated on, ඔබ රැවටීමට ලක් වුණ කෙනෙක් නම්, abandoned, rejected, left alone, අතහැරනු ලැබූ ඔබට කවුරුත් නැති ඔබ තනි වූ කෙනෙක් නම්, deliverance will drive the spirit of fear. ඒ නිදහස්කම බයදුකමේ ආත්මයකට ඔබව රැගෙන එනවා. Deliverance will drive the spirit of fear. Spirit of fear. බයදුකමේ ආත්මයට ඔබව මෙහෙවනු ලබනවා. But you will still need to be healed of those emotional memories. නමුත් ඔබ මේ හැඟීම් ගැන, මේ ඔබ මුහුණ දුන්නා වූ දේවල් ගැන ඒ සමග ඔබ ගනුදෙනු කරනවා. God wants to heal emotional wounds. ඒ නිසා උන්වහන්සේට අවශ්‍යයි ඔබ ඔබට සිදුවුණා වූ ඔබගේ ඇතුළාන්තයේ හැඟීම් වල සිදුවුණා වූ ඒ දුක්බර දේවල් වලින් නිදහස් කරන පිණිස උන්වහන්සේට අවශ්‍යයි. God wants to heal emotional bruises. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබගේ තැළුණා වූ දේවල්, තැළුණා වූ හැඟීම් වලින් ඔබව නිදහස් කරන්නට. God can take your scars and turn them into stars. උන්වහන්සේට අවශ්‍යයි ඔබගේ කැලල් නැති කළා, කැලල් මකා දමලා ඔබව තරු බවට පත් කරන්නට. So God can take your scars and turn them into your testimony. උන්වහන්සේ ඔබගේ කැලල් ඉවත් කරලා ඔබව සාක්ෂියක් බවට පත් කරන්නට යනවා. So Jesus doesn't just cast out demons, ඒ නිසා උන්වහන්සේ අශුද්ධ ආත්ම දුරු කරනව පමණක් නෙවෙයි, break strongholds. බලකොටු බිඳහෙලනවා. He also heals our emotions. ඒ වගේම අපගේ හැඟීම් උන්වහන්සේ සුවපත් කරනු ලබනවා. Healing of the emotion happen when you forgive. ඔබ සමාව දෙන විටයි ඔබට මේ සුවය පැමිණෙන්නේ. Healing of emotions happens when you open up to somebody.
ඔබ තවත් කෙනෙක්ට විවෘත වෙන විටයි ඔබ තවත් කෙනෙක් ඉදිරියේ විවෘත වෙන විටයි ඔබගේ හැඟීම් වලට සමාව ලැබෙන්නේ සහ ඔබට ඒවා සුවපත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. Healing of the emotions happen when you stop pretending that it doesn't matter, it doesn't hurt me. ඔබ එතනින් ඉවත් වුණොත් හරියන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මට කමක් නැහැ කියලා ඔබ අත්හැරලා දාලා හරියන්නේත් නැහැ. What your uncle, your auntie, or maybe somebody in the school or college or somebody when you were a child did to you, you need to address these emotions and process them with the help of the Holy Spirit and somebody who knows what they are doing and helping you to process them. ඉතින් ඔබ මතක තබා ගත යුතු දේ තමයි ඔබගේ නැහැදෑ හිත මිත්‍රයෙක්ගෙන් වෙන්න පුළුවන් ඔබ රිදී තිබෙනවා වෙන්නට පුළුවන් ඔබ අමාරු ආකල්පවල ඔබ වේදනාත්මක ආකල්පවල ඔබ ගමන් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉඩ දෙන්න අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේට ඔබව මෙහෙයවන්නට. එවිට තමයි හැකියාවක් තිබෙන්නේ එයින් එළියට පැමිණෙන්නට. In our experiences, people who are abused, they will keep manifesting until the infection, that the wound that wasn't treated properly, or is not dealt with properly. They will continue to manifest. මට අත්දැකීම් තියෙනවා මෙවැනි තත්වයන් වල මෙවැනි දූෂණයට ලක් වුණා වූ අය පවා ගමන් කර තිබෙනවා. ඔවුන් එකපාරක් පමණක් නෙවෙයි ඔවුන් ඒක තුවාලයක් බවට පත් වෙනවා. ටිකෙන් ටික ඒක තුවාලයක් බවට ඔවුන් සිටින්නා වූ ඔවුන්ගේ ජීවිතයේ ඒක තුවාලයක් බවට ඔවුන් පත් කරගන්නවා ඔවුන්ගේ පරණ හැඟීම් සහ අතීත මතකයන් නිසා. And the moment the wound is healed, they stopped manifesting. ඒ සුවපත් වීම ඉවරවට පස්සේ ඒ තුවාලය හොඳ වුණාට පස්සේ තමයි ඔවුන්ට ගමන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. It is because the healing has happened and the soul is restored. ඉතින් ඒ නිසා අපි මතක තබා ගත යුතු දේ තමයි ඒ සුවය අපිට පැමිණෙන්නේ අපගේ ශරීරය පවා සුව වෙන්නේ ඒ සම්පූර්ණ නිදහස් බව ලැබුවට පස්සේ. Jesus heals your soul and body. යේසුස් වහන්සේ ඔබගේ ශරීරය සහ ප්‍රාණය සුවපත් කරනු ලබනවා. Fourth one, Jesus fills your mouth with the praise. ඒ පමණක් නෙමෙයි උන්වහන්සේ ඔබගේ මුඛය ප්‍රශංසාවේ මුඛයක් බවට පත් කරනවා. Jesus restored prayer. උන්වහන්සේ නැවතත් ඔබට යාඥා කරන පිස උගන්වනවා. He restored prayer and praise in the temple. ඒ නැවතත් ඒ මාලිගාවේ යාඥා කරන පිස ප්‍රශංසා කරන පිස උන්වහන්සේ මඟ පෙන්වනවා. The moment God delivers you from a demon, He wants to break your mental strongholds. උන්වහන්සේ ඔබව මෙහෙවන්ට පටන් ගත්තට පස්සේ උන්වහන්සේ ඒ බලකොටු බිඳහල හෙලනවා අශුද්ධාත්ම දුරු කරනවා. Then He wants to heal your soul. ඊට පස්සේ උන්වහන්සේ ඔබගේ ප්‍රාණයට අතගසනවා. උන්වහන්සේ ඔබව සුවපත් කරනවා. He wants to set you free. උන්වහන්සේට අවශ්‍යයි ඔබ නිදහසේ ජීවත් කෙන පුද්ගලෙක් බවට පත් කරන්නට. For what? කුමක් සඳහාද? For now you can bring praise in your life and begin to fight back. මොකද එතකොට ඔබට හැකියාවක් තිබෙනවා උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිසත් නැවත සටන් කරමින් පොරබදිමින් පොරට සිටමින් සතුරාට විරුද්ධව පහර දෙමින් නැවත ජයග්‍රාහකයෙක් වගේ ජීවත් වෙන්නට. Deliverance does not mean you will never have a war. ඔබව නිදහස් කිරීමෙන් අදහස් වෙන්නේ නැහැ නැවතත් ඔබ යුද්ධවලට මුහුණ දෙන්නේ නැහැ කියලා. Deliverance does not mean demons will not try to come back. නැවතත් අශුද්ධ ආත්ම ඔබට විරුද්ධව පහර දෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ නැහැ ඔබගේ නිදහස් වීම කරන කොටගෙන. Deliverance does not mean the demons will not attempt to regain their possession. තවත් එතනින් අදහස් වෙන්නේ නැහැ ඔබගේ තත්වයට පහර නොදෙයි කියලා අශුද්ධාත්ම විසින්. Deliverance means now your hands are untied and you have a fighting chance. එතන නිදහස් වීමෙන් අදහස් වෙන්නේ ඔබට පුළුවන් දැන් පහර දෙමින් ඔබට ඒට විරුද්ධව පහර දෙමින් ජයග්‍රාහකයෙක් විදිහට ජීවත් වීමයි. Deliverance means now you must fill your mouth with praise. හරි සැබෑ නිදහස කියලා කියන්නේ ඔබ ප්‍රශංසාවේ මුඛයක් ඇතුව ජීවත් වීමයි. So when the devil does come back and say I want to get you back, you will say devil, not possible.
යක්ෂයා එතකොට ඔබට ඇවිල්ලා කිව්වත් මම නැවතත් උඹට පහර දෙනවා කියලා ඔබ බය නැතුව ප්‍රකාශ කරනවා උඹට ඒක කරන්න බෑ නුඹට ඒක කරන්න බෑ කියලා කියනවා. You will say, I am going to praise my God, I am going to worship my God until the present cells of my emotional instability will break. ඔබට කියන්න පුළුවන් කමක් ලැබෙනවා මම උන්වහන්සේට ප්‍රශංසා කරනවා උන්වහන්සේ නමස්කාර කරනවා මොකද උන්වහන්සේගේ අභිමුඛත්වය මා තුල තිබෙන නිසා කියලා ඔබට කියන්න පුළුවන් කමක් ලැබෙනවා. And you will say, I will shout until the prison doors begin to break, I will praise until the Jericho wall begin to fall. එතකොට ඔබට ප්‍රශංසා කරන්න පුළුවන් ඔබට කියන්න පුළුවන් මම ප්‍රශංසා කරනවා ඒ යෙරිකෝ පවුර බිඳ වැටෙන තෙක් මම ප්‍රශංසා කරනවා කිමින් ඔබට නොබියව කියන්න නිසක කමක් ලැබෙනවා ඔබේ ජීවිතේ. And when you begin to praise like the children did in the temple, something happens. යමක් සිදු වෙන තෙක් එදා දේව මාලිගාවේ ඒ දරුවන් උන්වහන්සේට ප්‍රශංසා කළක් මෙන් ඔබට හැකියාව ලැබෙනවා නැවතත් උන්වහන්සේට ප්‍රශංසා කරන්නට. Not only demons are driven out, not only God is healing and restoring your mind, but now you become victorious, not just delivered, you became victorious. ඔබ නිකං සාමාන්‍ය විදිහට ඔබව නිදහස් කරනු ලැබූ කෙනෙක් විතරක් නෙමෙයි ඔබ ජයග්‍රාහිකෙක් ඔබ විජයග්‍රාහිකෙක් බවට ඔබව පත්වෙනවා ඒ උන්වහන්සේ ඔබට දෙන්නා වූ නිදහස කරන කොටගෙන. God never created you only for deliverance, but he created you for dominion. දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තියෙන්නේ නිගක් නිදහස් වෙන්න නෙමෙයි. නමුත් උන්වහන්සේ ඔබව කැඳවා තිබෙන්නේ ආධිපත්‍ය දරන පිණිසයි. But you cannot exercise dominion until you get delivered. නමුත් ඔබට බෑ ඔබ මුලින්ම ආධිපත්‍ය පතුරවලා ඊට පස්සේ නිදහස් වෙන්න පුළුවන් කමක් ඔබට නැහැ. And when you get delivered, God gives you praise in your mouth because praise is your weapon, prayer is your weapon, and the word in your mouth is a double-edged sword cutting the neck of devil. ඒ උන්වහන්සේගේ වචනය ඔබ තුල තිබෙන නිසා ඒ වචනය දෙමුහත් කඩුවක්ව තිබෙනවා. ඒ නිසා ඔබට හැකියාව ලැබෙනවා ප්‍රශංසා කරන්නට ඒ උන්වහන්සේගේ වචන කතා කරන්නට උන්වහන්සේට යදින්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒක ආයුධයක් වගේ ඔබ තුල ක්‍රියාවට ලක් වෙන්නට පටන් ගන්නවා. Somebody give some praise to Jesus. උන්වහන්සේට අපි හැමෝම ප්‍රශංසා කරමු. Somebody type hallelujah, amen. ආමෙන් කියමු අපි හැම කෙනෙක්ම හලෙලූයා කියමින් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. Jesus fills your mouth with praise. උන්වහන්සේ ඔබගේ මුඛය ප්‍රශංසාවේ මුඛයක් බවට පත් කරන්නට යනවා. Fifth and the last. පස්වෙනි සහ අවසාන කාරණාව. Jesus fills your mouth with his word. උන්වහන්සේ ඔබගේ මුඛය උන්වහන්සේගේ වචනය බවට පත් කරන්නට යනවා. Bible says in John chapter 2 is Jesus went and taught daily in the temple. යොහන් දෙවෙනි පරිච්ඡේදයේ කියනවා උන්වහන්සේ දිනපතා ගොස් වචනය දේශනා කරා කියලා කියනවා. What does that mean? මොකද එතනින් අදහස් වෙන්නේ? The word of God. දෙවියන් වහන්සේගේ වචනය. So again Jesus wants to get the demons out. Jesus wants to break down strongholds. උන්වහන්සේට ඕන වුණා ඒ අන්ධකාර බලකුටු බිඳහෙලන්නට උන්වහන්සේට ඕන වුණා බලකුටු බිඳහෙලන්නට. Jesus wants to bring healing to your soul and your body. ඔබගේ ආත්මයට ප්‍රාණයට උන්වහන්සේට ඕන වුණා සුවය ගෙනත් දෙන්නට. Jesus wants to fill your mouth with the praise and fill your mouth with his word. උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ වචනයෙන් ඔබගේ මුඛය පුරවන්නට උන්වහන්සේට අවශ්‍යයි. This praise and word, that is fourth and fifth. Praise and word, last two things. They give you a fighting chance when you go home. ඔබට ප්‍රශංසාව සහ වචනය ඔබට අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රශංසාව සහ වචනය කියලා කියන්නේ ඔබට පොරට සිටින්නට තිබෙනා හොඳම ආයුධ දෙකක්. I want you to see what the scripture says. මම කැමති ඔබ වචනය මොනවද කියන්නේ කියලා ඔබ බලනවා නම්. Psalms 149 verses 6 to 9 says. ගීතාවලිය 149 6වෙනි පදයේ සිට 9වෙනි පදය දක්වා කියනවා. Let the high praises of God be in their mouth and a two-edged sword in their hand to
execute vengeance on the nations and punishments on the people, to bind their king with chains and their nobles with the fetters of iron, to execute on the written judgment. This honor have all his saints. Praise the Lord. එතන කියනවා 149 වෙනි ගීතාවලියේ 6 වෙනි පදයේ සිට 9 වෙනි පදය දක්වා ඔවුන්ගේ මුඛවල දෙවියන් වහන්සේට උතුම් ප්‍රශංසාවද අතෙහි දෙමොහත් කඩුවක්ද වේවා. කුමකටද යත් ජාතීන් කෙරෙහි පලිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුන පිණිසත් ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගු වලින් බඳින පිණිසත් ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. Let the high praises be in their mouth and a two-edged sword in their hand. මුඛයන් සෑම කෙනෙකුගේ මුඛයන් වල උන්වහන්සේගේ වචනයත් ඔවුන්ගේ ප්‍රශංසාවත් ඒ දෙමුහත් කඩුවක් මෙන් තිබේවා කියලා කියනවා. To do what? කුමක් සඳහාද? To do what? කුමක් උදෙසාද? This is no longer getting delivered. මේක නිදහස් වීම පමණක් නෙමෙයි. This is now exercising dominion. මේක අපි ආධිපත්‍ය දරන පිණිස අපිට මඟ පෙන්වීමක්. Jesus getting merchants out of the temple. යේසුස් වහන්සේ වෙළඳාම් කරමින් හිටපු අයව දේවමාලිගාවෙන් පිටතට පැන්නුවා. Overthrowing the tables. ඒ මේස පෙරලා දැමුවා. Healing the blind and the lame. හොර වූ සහ අන්ධ වූ අයව උන්වහන්සේ ඊට පස්සේ සුවපත් කරා. Children are praising him. උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේට ප්‍රශංසා කරමින් සිටියා. He says this is a house of prayer. උන්වහන්සේ ඊට පස්සේ කියනවා මේක යාඥාවේ ගෘහයක්. And he begins to teach in the temple. ඊට පස්සේ උන්වහන්සේ දේවමාලිගාවේ ඉගැන්නුවා. What the Lord wants to do is to take you from the place where you were bound with the chains. උන්වහන්සේගේ කැමැත්ත නම් ඔබ යදම් වලින් ඔබව එළියට අරගෙන ඔබව දන්වැල් වලින් එළියට අරගෙන එන පිරිසත් to the place where now you reverse that on the enemy and you bind the enemy. Now it is your chance. The ball is in your court. You are going back to the enemy's court and you are going to plunder his kingdom. Then ඔබේ වගකීම තමයි පසුපසට ගිහිල්ලා ඒ සතුරාගේ සියලු දම්වැල් බිඳ දාලා ඒ සතුරාට විරුද්ධව පහර දීලා ඔබ ජයග්‍රාහක විදිහට එළියට පැමිණීම උන්වහන්සේගේ කැමැත්තයි. You are tormented by demons. ඔබව නැවත නැවතත් අශුද්ධාත්ම වලට මෙහෙවන්නට අයිතියක් නැහැ. And you get to the place where the praise is in your mouth. ඔබ පැමිණිය යුතුයි ඔබට ප්‍රශංසාවේ මුඛයක් පැමිණෙන්නව තැනට ඒ තැනට ඔබ පත්විය යුතුව තිබෙනවා. ඔබ ප්‍රශංසාවේ මුඛයක් ඔබට අවශ්‍යව තිබෙනවා. Double-edged sword in your hand. ඔබගේ අතේ දෙමුහත් කඩුව තිබිය යුතුව තිබෙනවා. To torment the enemy back. මොකද ඒ නපුරාව විනාශ කරනු ලබන පිණිස. And here you need a deliverance, but in here is when the devil screams and yells, please leave me alone. I will go, but don't torture me. That cry you will hear from the demons. ඔබ නපුරාගේ හැඬීම අහන්නට ඕනේ. මොකක්ද නපුරා කියනවා අහන්නට ඕනේ? මාව අතහැරලා දාන්න. මට තවත් මම එන්නේ නැහැ ඔබට විරුද්ධව වැඩ කරන්න. මට බෑ තවත් ඔබට පහර දෙන්න කියන තැනට ඔබ පත්විය යුතුයි. ඒ සතුරාගේ ඒ හඬයි ඔබ සවන් දෙන්න ඕනේ. ඔහු කෑ ගසමින් ඔබගෙන් පලා දුවන්නා වූ හඬයි ඔබ අහන්නට ඕනේ. Praise and prayer and word of God in your mouth turns you from a victim to a victor. ඔබ නිකං ජයග්‍රාහකෙක් නෙමෙයි විජයග්‍රාහකෙක් බවට ඔබව පත් වෙනවා. ඔබගේ වචනය ඔබගේ ප්‍රශංසාව සහ ඔබගේ යාඥාව කරන කොටගෙන You will go from deliverance to victory. ඔබ නිදහස් වීම කරන කොටගෙන ඔබ විජයග්‍රාහකෙක් බවට පත් වෙනවා. Precious brothers and sisters, සහෝදරයා සහ සහෝදරිය, Jesus cast out demons. යේසුස් වහන්සේ දපුරා අශුද්ධ දේවල් පන්නා දමනු ලැබුවා. He breaks strongholds.
උන්වහන්සේ බලකොටු බිඳ හෙළුවා. He heals your soul and body. ඔබගේ ශරීරය සහ ඔබගේ ප්‍රාණය උන්වහන්සේ සුවපත් කරනු ලබනවා. He fills your mouth with the praise. උන්වහන්සේ පුරවනවා ඔබගේ මුඛය ප්‍රශංසාවේ මුඛයක්. He fills your mouth with his word. උන්වහන්සේගේ වචනයෙන් ඔබගේ මුඛය උන්වහන්සේ පුරවනවා. This is the time to praise. This is the time to pray. මේක ඔබ උන්වහන්සේට ප්‍රශංසා කළ යුතු වෙලාවක්. උන්වහන්සේට යාඥා කළ යුතු වෙලාවක්. Begins to lift up the word of God, begins to lift up the name of Jesus and begin to tell the devil, get out of my life. ඔබ දැන් කියන්ට ආරම්භ කළ යුතුයි යක්ෂයා ඵලයන් මගේ ජීවිතය අතහැරලා ඔබ ප්‍රශංසා කරන්නට ආරම්භ කළ යුතුයි ඔබ උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්නට ආරම්භ කළ යුතුයි. Open your mouth wherever you are and call the name of Jesus. That is the name above all names. ඒ සියලු නාමවල වලට වඩා ඉහළින් තිබෙනා වූ ඒ නාමයට ඔබ දැන් ප්‍රශංසා කරන්න ඔබ කොහේ හිටියත් කමක් නැහැ උන්වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත යුතුයි. When you exalt his name, when you call upon the name of Jesus, every knee shall bow in heaven, on earth and under the earth. ස්වර්ගයේ පහත පොළවේ පොළව යටත් සියලු දේ දන නමන්ට යනවා සියලු අය දන නමන්ට යනවා ඔබ යේසුස් වහන්සේගේ නාමය හඬ ගසන විටදී. Lift up your hands and open your mouth and command. You have authority. God has given you authority. God has given you power, and there is word in your mouth. Open your mouth and speak it. ඔබගේ මුඛය විවෘත කළා කියන්න ඔබගේ අත් ඔසවන්න ඔබගේ මුඛය විවෘත කළා ඔබ කතා කරන්න පටන් ගන්න ඔබ කතා කරන්න පටන් ගන්න මේ දය ගැන ඔබ කියන්න ඔබ යක්ෂයාට කියන්න ඔබට අයිතියක් නැහැ මගේ ජීවිතේට පහර දෙන්න කියලා ඔබ කියන්න පටන් ගන්න. Speak it, speak it, speak it. කියන්න අපි හැම කෙනෙක්ම කියමු. අපි හැම කෙනෙක්ම කියමු. Devil, get out of my life. මගේ ජීවිතෙන් ඵලයන් එළියට කියලා යක්ෂයාට තරවටු කරන්න. Get out of my room. මගේ කාමරෙන් එළියට ඵලයන් කියා කතා කරන්න. Get out of my sleep. මගේ නිින්දෙන් ඵලයන් ඉවත් වෙලා යන්න කියලා කියන්න. Get out of my mind. මගේ මනසෙන් ඵලයන් කියලා කියන්න. Get out of my emotions. මගේ හැඟීම් වලින් ඉවත් වෙන්න කියලා කියන්න. Get out of my family. Get out of my children. මගේ දරුවන්ගෙන් ඉවත් වෙන්න කියලා කියන්න. මගේ පවුලෙන් ඉවත් වෙන්න කියලා කියන්න නපුරාට සතුරාට. Open your mouth and speak. Open your mouth and speak. ඔබගේ මුඛය විවෘත කළ උන්වහන්සේට කියන්න ඔබගේ මුඛය විවෘත කළ හැම කෙනෙක්ම අපි උන්වහන්සේට කියමු මේ වෙලාවේ. Double-edged sword against the enemy. Use it. Use it. ඔබ පාවිච්චි කරන්න ඒ සතුරාට විරුද්ධව පහර දෙන පිණිස මේ වෙලාවේ ඒ වචනය නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කළා ඔබ වචන ප්‍රකාශ කරන්න ඒ යක්ෂයාට විරුද්ධව. There is praise in your mouth. There is praise in your mouth. God put praise in your mouth. උන්වහන්සේ ඔබගේ මුඛයේ ප්‍රශංසාව තබනවා උන්වහන්සේ ඔබගේ මුඛයේ ප්‍රශංසාව තබනවා ඒ ප්‍රශංසාව උන්වහන්සේ ඔබ තුල තබා තිබෙනවා. You are the saint of God and he has given you this honor. උන්වහන්සේ උන්වහන්සේට ඔබව අයිති ඒ වගේම උන්වහන්සේ ඔබට අයිතිය දීලා තිබෙනවා මේ ගැන යාඥා කරන්නට. To fight back and to fight back to come against the enemy. God has given you honor. නපුරාට විරුද්ධව පහර දෙන පිණිස උන්වහන්සේ ඔබට අයිතිය දීලා තිබෙනවා පහර දෙන පිණිස අයිතිය දීලා තිබෙනවා ඔබට හැකියාව දී තිබෙනවා. Let every demon run from you right now in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් සෑම නපුරෙක් දෑම අශුද්ධ ආත්මයක් දැන් දුරු වෙත්වා හැම කෙනෙකුගේම ජීවිතවල. Let every demon flee from your life right now in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් සෑම නපුරෙක් සෑම අශුද්ධ ආත්මයක් දැන් දුරු වේවා කියා මම ප්‍රකාශ කරනවා. Let every demons be defeated right now by the blood of Jesus. යේසුස් වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන හැම අස්තුරෙක්ම හැම අශුද්ධ ආත්මයක්ම පරාජයට පත් වේවා කියලා යාඥා කරනවා යේසුස් වහන්සේගේ In the mighty name of Jesus Christ of Nazareth. නාසරෙති යේසුස් වහන්සේගේ බලවත් වූ ලේවල නාමයෙන් මම ප්‍රකාශ කරනවා. Satan, I come against you with the blood of Jesus. යේසුස් වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන මම සාතන් වෙතට පැමිණ ප්‍රකාශ කරනවා. I command you take your ugly hands off. Loose your hold right now in the name of Jesus. ඒ කැත අත් ඉවත් කරන පිණිස මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් බලවත් වූ නිදහස්කමක් නිදහස් වෙත්වා කියා යාඥා කරනවා. All the families be restored right now in the name of Jesus. සෑම පවුලක් නැවත බිහි වෙත්වා නැවත ගොඩනැගෙත්වා කියා මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Father, thank you for touching Rebecca, Esther right now in the name of Jesus.
රෙබේකා එස්තව දැන් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මම ප්‍රකාශ කරනවා. Father, thank you for touching Rumesha right now in the name of Jesus. රුමේෂාව දැන් ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. Every power of idolatry be nullified by the blood of Jesus. සෑම රූප වන්දනාවක් ආත්මයක් ඒ රූප වන්දනාවේ ආත්ම යේසුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන යාඥා කරමින් ඒවා විනාශ කරනවා. Let all the people be healed right now in the mighty name of Jesus. යේසුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන් හැම කෙනෙක්ම දැන් නිදහස් වෙත්වා කියා යාඥා Spirit කරනවා. of sickness and diseases, lose your hold. Let the people be delivered right now. සෑම රෝගයක් සහ සෑම නපුරුකමක් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් නිදහස් වෙත්වා කියා යාඥා කරනවා. The power of sorcery and idolatry be nullified by the blood of Jesus. රූප වන්දනාව සහ මන්ත්‍ර ගුරුකම් වල බලය යේසුස් වහන්සේගේ නාමයෙන් මම බිඳහෙළනවා දැන්. Every problems in the husband-wife relationships, family issues be settled right now in the name of Jesus. පවුලේ තිබෙන්නා වූ සෑම අසමගියක් සහ සම්බන්ධතාවයේ අඩුකම් මම යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමින් බාර කරනවා. Every demons working against the family to separate husband and wife be destroyed by the fire of Holy Spirit, the fire of Holy Spirit. ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර තිබෙන්නා වූ ભેද බින්න සහ සෑම නපුරුකම් ඔවුන් වෙන්වෙන්ට කල්පනා කරනවා නම් ඒ දේවල් විනාශ කරමින් ඒ හැඟීම් සිතුවිලි විනාශ කරමින් මම යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් යාඥා කරනවා. Spirit of barrenness, come out in the name of Jesus. ඒ වඳ බව නැමැති ආත්මයට මම දැන් ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙන පිණිස. Every curses be cancelled right now by the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන සෑම ශාපයක්ම දැන් නිදහස් වෙන පිණිස යාඥා කරනවා. All the families listening online, attending online be delivered and restored right now in the mighty name of Jesus. සෑම සජීවීව අපිට සවන් දෙන්නව හැම පවුලකට ඔබ වහන්සේගේ බලවත් වූ නාමයෙන් ඔබ වහන්සේගේ අතගැසීම දැන් සිදු වෙත්වා කියා යාඥා කරනවා. Let your glory be filled in their life right now. ඔවුන්ගේ ජීවිතවල ඔබ වහන්සේගේ මහිමෙන් පිරෙන පිණිස මම යාඥා කරනවා. I declare and decree total healing right now in the mighty name of Jesus. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් මම ප්‍රකාශ කර තීන්දුව කරනවා ඔබ වහන්සේගේ පූර්ණ සුවය සෙනග සමග තබන පිණිස. Father, I pray for the Sri Lanka and all the rulers of Sri Lanka, the government and all the situation in your hands, Lord. ස්වාමිනී මම ශ්‍රී ලංකාව ගැන යාඥා කරනවා පාලකයන් ගැන නායකයන් ගැන හැම කෙනෙක් ගැනම යාඥා කරමින් බාර කරනවා. Let your hand be touched there in the mighty name of Jesus. ඔබ වහන්සේගේ දෑත ඒ හැම දෙයක් සමගම තබන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. Thank you, Lord, for your solution in the land. ස්වාමිනී මේ රට කෙරේ තිබෙන්නව ඔබගේ හැම විසඳුමක් නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. Let your grace be outpoured there in the mighty name of Jesus, we pray. ඔබගේ කරුණාව උතුරා යන පිණිස මම යාඥා කරනවා. I pray and I bless all the pastors, all the leaders, all the churches attending this meeting. මේ මීටින් එකට සම්බන්ධ වෙ සිටින්නව හැම පාලකවරයෙක්ට හැම සභාවකටම හැම ඇදහිලිවන්තෙක් වෙනුවෙන්ම මම යාඥා කරනවා. Let there be a great revival through the churches and in Sri Lanka. ශ්‍රී ලංකාවේ හැම සභාවක් තුලම පුදුමාකාර වූ පිබිදීමක් ඔබ වහන්සේ ගෙන දෙන්න කියලා මම යාඥා කරනවා. In Jesus' mighty name I pray, amen. යේසුස් වහන්සේගේ නාමයෙන් බලවත් වූ නාමයෙන් මම යාඥා